ඒක කොහේතවත් තැනක කටපාඩම් කරන්න කිසිම දෙයක් නැහැ. ඒකට සරල වශයෙන් අපි ගිණුම්කරණය නිර්වචනය කරොත් එහෙම ව්‍යාපාරයක සිද්ධ වෙනවා මුදලින් විවිධ ගනුදෙනු හා සිද්ධීන්. ඔය ගනුදෙනු හා සිද්ධීන් රැස් කරන එක, පොත්වල වාර්තා කරන එක, වර්ග කරන එක, ඒවා යම් විදියකින් සාරාංශ කරන එක, ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කරන එක, විශ්ලේෂණය කරලා ලැබෙන තොරතුරු අර්ථකථනය කරන එක, අර්ථකථනය කරලා ලැබෙන අවසාන ප්‍රතිඵල අපේ ගිණුම්කරණයේ එහෙම නැත්නම් ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් අතර විවිධ තීරණ ගැනීම සඳහා බෙදා හැරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය අපි ගිණුම්කරණය කියලා කියනවා. දැන් මට ආයෙ මම ගිණුම්කරණය කියලා මොකද්ද කිව්වොත් ඇහුවොත් එහෙම මගේ ওই ඩෙෆිනිෂන් එකේ මම ওই කියපු සෙන්ටෙන්ස් එක සම්පූර්ණයෙන්ම අර්ථය එහෙම තියෙද්දි වෙන සෙන්ටෙන්ස් එකක් කියන්න පුළුවන්. right? ඒක මම කිය කටපාඩම් කරන්නේ නැහැ කියලා. දැන් අපි කටපාඩම් කරනවා නම් උදාහරණයක් හැටියට ගාථාවක් ගත්තොත් අපිට ගාථාවේ මුල පටන් ගන්න තැන අග ඉවර වෙන තැනයි වෙනස් කරන්න බෑ. ඒක ඇතුලේ තියෙන වචන වෙනස් කරන්න බෑ. right? දැන් අපි කටපාඩම් කරන්නේ නැත්නම් අපිට අර්ථය එහෙමම තියෙද්දි ඒ කියන දේ අපිට එක එක විදිහට කියන්න පුළුවන්. right? එතකොට ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරික භාෂාවක් අපිට බිස්නස් ලැන්ග්වේජ් එකක් කියලා. ඒ කියන්නේ ඕනම රටක සිදු කරනු ලබන ගිණුම්කරණය තව රටක කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒ තේරෙන භාෂාවෙන් නම් ඒක සටහන් කරලා තියෙන්නේ අපිට තේරෙනවා. දැන් උදාහරණයක් ඇටියට එංගලන්තයේ එහෙම නැත්නම් ඇමරිකාවේ සිදු කරනු ලබන ගිණුම්කරණය ලංකාවේ ඇකවුන්ටන්ට් කෙනෙකුට තේරෙනවා. ලංකාවේ සිදු කරන ලබන ගිණුම්කරණය සිංහලෙන් නැතුව ඉංග්‍රීසි භාෂාවෙන් account set එකක් අපි දුන්නොත් ඇමරිකාවේ හැරි එංගලන්තයේ හැරි කෙනෙකුට මොකද ඒගොල්ලෝගේ රටේ මිනිස්සු ඉන්න ලංකාවේ ආයතන වල ආයෝජනය කරපු ඒගොල්ලන්ට ඒවා තේරෙනවා. මේ ආයතනේ හොඳට වැඩ කරනවද, හොඳ ප්‍රොෆිට් එකක් තියෙනවද කියන එක හොඳට තේරෙනවා. ඒකෙන්ද අපි ඒකට කියනවා ව්‍යාපාරික භාෂාවක් කියලා. ගිණුම්කරණය කරන පුද්ගල ලැබුණු කට්ටියට අපි කියනවා ගණකාධිකාරීවරුන් කියලා. ඒතර විවිධ නම් වලින් හදනවා ගණකාධිකාරීවරුන් කියලා කියනවා. මූල්‍ය පාලකවරුන් කියලා කියනවා. මූල්‍ය කළමනාකාරවරුන් කියලා කියනවා. right? කීක જાතිය නම් වලින් හඳුනනවා ගිණුම්කරණය සිදු කරන කට්ටිය. ඊළඟට ගිණුම්කරණයේ අවශ්‍යතාවය මම ඔයගලන්ට පැහැදිලි කරා ගිය සතියේ ගෙදරක ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ මාසයක් තුල තමන් විසින් සිදු කරන ලබන වියදම් සහ තමන්ට ලැබෙන ආදායම් පොතක වාර්තා කළොත් මොනවාද ලැබෙන බෙනිෆිට් වාර්තා කරේ නැත්නම් මොනවාද එයාට අහිමි වෙන දේවල් කියලා. ඒ යටතේ ඒ අම්මාට ලොකු පහසුකම් රසක් අම්මා ගිණුම්කරණය කියන එක ප්‍රැක්ටිස් කරොත් පොඩි කුඩා පොතක ඒ කියන්නේ ගිණුම්කරණයේ මූලික අවධිය සටහන් කිරීම විතරක් කරොත් ඒත් අම්මට ලොකු වාසි සහගත අවස්ථා ගොඩාක් ලැබෙනවා. එකක් තමයි එයාගේ පහුගිය මාස කිහිපෙම වියදම් කොහොමද හැසිරුනේ කියලා අවබෝධයක් තියෙන මොන වියදම් වලටද වැඩිපුර වියදම් ගියේ කියලා. ඊළඟට වියදම් සංසන්දනය කරන්න පුළුවන්. අනවශ්‍ය විදිහට වියදම් වැඩි වෙලා තියෙනවා නම් ඒවට හේතු දැනගන්න පුළුවන් අම්මට. ඒ වගේම ආදායම් හැම දෙයක් පිළිබඳව ඊට පස්සේ අම්මට ඕනනම් පුළුවන් පොතේ තියෙන ශේෂයයි ෆිසිකලි අම්මගේ අතේ තියෙන මුදල් ශේෂය අතර සංසන්දනය කරන්න. කවුරුහරි හොරෙන් ගත්තා නම් ඒවත් අහු වෙනවා. ඒ වගේ අම්මා කෙනෙකුට කොහොමද ගිණුම්කරණේ උදව් වෙන්නේ? ගිණුම්කරණේ අවශ්‍යතාවය අම්මා කෙනෙකුට දැනෙන්නේ කොහොමද කියන එක මම විස්තර කරා. ඒ වගේම තමයි ව්‍යාපාරයක් ගත්තම ගෙදරක අම්මා කෙනෙක්ගේ නැත්නම් ගෙදරක සිදුවන ට්‍රාන්සැක්ෂන් වගේ නෙමෙයි ව්‍යාපාරයක දෛනිකව ට්‍රාන්සැක්ෂන්ස් එහෙම නැත්නම් ගනුදෙනු විශාල ප්‍රමාණයක් එනවා. මේවා මතක තියාගන්න බෑ. මේවා අනිවාර්යයෙන්ම සටහන් කරන්න ඕනේ. සටහන් කළා රෙකෝඩ් තියාගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපිට ආදායම් තියෙනවද, අපිට වියදම් තියෙනවද, අපේ වත්කම් මොනවාද, වගකීම් මොනවාද. මෙහෙම සටහන් කිරීම තුලින් තමයි සටහන් ඔයගොල්ලන්ට මතක නම් ගිණුම්කරණයේ ඩෙෆිනිෂන් එකේ තියෙනවා ගනුදෙනු රැස් කරන්න ඕනේ. කියන්නේ ව්‍යාපාරයක් තුළ සිදුවන සියලුම ගනුදෙනු අපි එකතු කරගන්න ඕනේ. මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවනේ එකතු කරගන්න. ඊළඟට දෙවෙනිම ඒවා සටහන් කරන්න ඕනේ. රැස් කරගෙන තියාගෙන ඉඳලා වැඩක් නැහැ සටහන් කරන්නත් ඕනේ. ඊළඟට ඒවා වර්ග කරන්න ඕනේ. විවිධ විදියට වර්ග කරන්න ඕනේ. වත්කම් හැටියට වර්ග කරන්න පුළුවන්. වගකීම් හැටියට, ආදායම් වියදම් හැටියට වර්ග කරන්න පුළුවන්. ඊළඟට ඒවා සාරාංශ කරන්න ඕනේ. සාරාංශ කළා විශ්ලේෂණය කරන්න ඕනේ. විශ්ලේෂණය කළා අර්ථකථනය කරන්න ඕනේ. අර්ථකථනය කළා අපි අපේ ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට බෙදා හරින්න ඕනේ විවිධ ආර්ථික තීරණ ගන්න.
ඒකට ගිණුම්කරණයේ අවශ්‍යතාවය ඉතාම පැහැදිලි. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු අපිට ඔක්කොම මතක තියාගන්න බෑ. විශාල ප්‍රමාණයක ගනුදෙනු සිද්ධ වෙනවා. ඒවා අද සිද්ධ වෙන ගනුදෙනු තව අවුරුද්දක් ගියාට පස්සේ මතකයි. ඒතර ගිණුම්කරණය තමයි මේ සම්පූර්ණ මේ රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම ඒ ඔක්කොම ෆැසිලිටේට් කරන්නේ. ගිණුම්කරණය කියලා විෂයක් තිබ්බේ නැත්නම් අපිට මේක අපිට ඕනම දැන් රටක ගත්තත් රටේ ආණ්ඩුවත් ගිණුම්කරණය ප්‍රැක්ටිස් කරනවා. ඒගොල්ලෝ බජට් එකක් හදනවා කියලා කියන්නේ ඒකයි. ඒගොල්ලෝ වර්ෂයේ අවසානයේ ඊළඟ අවුරුද්දට බජට් එකක් හදනවා කියන්නේත් ඒකයි. ඒකට අවුරුද්ද ඇතුළත තමන්ගේ මූල්‍ය ප්‍රකාශ බලන්න ඕනේ. ට්‍රෙෂරි එකකින් කරන්නේ ඒකයි. ආණ්ඩුව ලාභද පාඩුද කොච්චර ණයද කොච්චර ණය ගන්න ඕනේද කියන එක පෙන්වන එක තමයි. ඉතින් අවාසනාවකට ලංකාව අවුරුදු ගාණක් තිස්සේම අපේ පාඩු ලබන ආයතනයක් හැටියට තමයි යන්නේ ලංකාව හැටියට ගත්තොත් එහෙම. ඒක අපි බලමු ඉස්සරහටවත් වෙනස් වෙයිද කියලා. එතකොට ඕනම ආයතනයකට කුඩා හෝ විශාල හෝ මධ්‍යම ප්‍රමාණය හෝ විශාල ඕනම ආයතනයකට මේ ගිණුම් කරන්නේ නැතුව සර්වයිව් වෙන්න බෑ. ගිණුම් කරන්නේ තමයි ඕනම ඩිසිෂන් මේකින් එකකට පාදක වන්නේ. අපි ගත්තොත් ව්‍යාපාර ආයතනයක සිද්ධ වෙන ඕනම තීරණයක් ගන්න ගිණුම් කරන්නේ තියෙන තොරතුරු භාවිතා කරනවා. ඒක ගිණුම් කරන්නේ අවශ්‍යතාවය ඉතාම පැහැදිලි කියලා මම හිතනවා. ඊළඟට අපි කතා කරා ගිණුම් කරණය ක්‍රියාවලියක් හැටියට. ඒකට ඕනම ක්‍රියාවලියක තියෙනවා අංග තුනක්, යෙදවුම් තියෙනවා, ක්‍රියාවලිය තියෙනවා, ඊළඟට නිමැවුම් තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එimhe input, actual process එක, ඊළඟට output එක. ඒකට ගිණුම් කරණයේ ක්‍රියාවලියක් හැටියට ගත්තොත් එහෙම ගිණුම් කරණයක ප්‍රධානම input එක වෙන්නේ ප්‍රධානම සහ එකම input එක වෙන්නේ ව්‍යාපාරයක් තුළ සිද්ධ වෙන ගනුදෙනු හා සිතීම. අපි බැංකුව වලට අදාළව ඔයගොල්ලෝ සියලු දෙනාම වැඩ කරන බැංකුව වලට අදාළ සහ ඊට අදාළ ආයතන වල නිසා ව්‍යාපාරයේ බැංකුවක සිද්ධ වෙන ගනුදෙනු වලට අපිට කියන්න පුළුවන් ගනුදෙනු කරුවෙක් ඇවිල්ලා මුදල් තැන්පත් කිරීම. ගනුදෙනු කරුවෙක් ඇවිල්ලා මුදල් විත්ඩ්‍රෝ කිරීම. එහෙම නැත්නම් ATM එකෙන් සල්ලි ගන්න එක, ATM එකේ සල්ලි දාන එක, ඊළඟට ලෝන් එකක් දෙන එක, ෆික්ස් ඩිපොසිට් එකක් දාන එක, LC එකක් අරින එක, විවිධ ආකාරයේ එහෙම නැත්නම් SMS alert පහසුකම් ලබා ගන්න එක ඕන තරම් අපිට දවසකට ගනුදෙනු විශාල ප්‍රමාණයක් වෙනවා. ඒ ගනුදෙනු හැටියට කැටගරිස් තියෙන ඒ එක එක ගනුදෙනුවෙත් ගනුදෙනු විශාල ප්‍රමාණයක් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඩිපොසිට් එකක් දාන එක සාමාන්‍යයෙන් බ්‍රාන්ච් එකට ඩිපොසිට් සමානලාට දවසකට 400 500ක් දානවා වෙන්න පුළුවන්. විත්ඩ්‍රෝවල්ස් ගත්තොත් එහෙම ඊටත් වැඩි වෙන්න පුළුවන්. සමහර රුපියල් ලක්ෂයක් ගන්න පුළුවන්, ලක්ෂ 10ක් ගන්න පුළුවන්, සමහර රුපියල් 1000ක් 500ක් ගන්නත් පුළුවන්. 100 ගන්න කට්ටියත් ඉන්නවා. right? ඊළඟට ඒව තමයි ඔක්කොම ගනුදෙනු. එතකොට ඔය ගනුදෙනු අපේ process එක වෙන්න ඕනේ. ඒක තමයි අර definition එකේ තිබ්බ process එකම තමයි මෙතන දාලා තියෙන්නේ. රැස් කරන්න ඕනේ, වාර්තා කරන්න එකක්වත් මිස් වෙන්න බෑ. රැස් කරන්න ඕනේ ඔක්කොම ගනුදෙනු ටික. රැස් කිරීම කරන්න ඕනේ, වාර්තා කරන්න ඕනේ, වර්ග කරන්න ඕනේ. ඊළඟට සාරාංශ කරන්න ඕනේ. සාරාංශ කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි පොඩි ගනුදෙනුවක් ගත්තොත් එහෙම අපි හිතමු කෙනෙක් ඇවිල්ලා තමන්ගේ සේවිංස් account එකට රුපියල් 10000ක් දානවා. එතකොට ඒක අපි රැස් කරන්නේ කොහොමද? රැස් කරන්නේ අපි හිතමු මේ over the counter කරන්න කියලා බ්‍රාන්ච් එක ඇතුළට ඇවිල්ලා සල්ලි දානවා කියලා. එතකොට ටෙලර් කෙනෙක්ට රුපියල් 10000 දෙනවා එයාගේ පාස්බුක් එකත් එක්ක නැත්නම් ඩිපොසිට් ස්ලිප් එකත් එක්ක දුන්නාම ඒ ටෙලර් ඒ ගනුදෙනු රැස් කරන්නේ කොහොමද? එයා අරගෙන ඉවිල්ලා ඒක සල්ලි කවුන්ට් කරලා ස්ලිප් එකේ තියෙන ගණන් බලලා ඉවිල්ලා එයාගේ කෝ බැංකින් සිස්ටම් එකට දාගන්නවා එන්ට්‍රි එකක්. එතකොට ඒක දාලා ඉවිල්ලා පිටිපස්සේ ඉන්න කෙනාට දෙනවා ඒක වෙරිෆයි කරන්න. අපි කියනවා කෑෂ් ඔෆිසර් දෙනවා වෙරිෆයි කරන්න. ඒතර ඔන්න රැස් කරගන්නවා. රැස් කරගන්නවා විතර නෙමෙයි එතන වාර්තා වීමත් උනා. ඒතර වාර්තා වෙනකොට එතන තව දෙයක් වෙනවා. දැන් මේක සේවිංස් account එකක් හින්දා ඒ අදාළ අපි ගත්තොත් එහෙම බැංකුවක සේවිංස් accounts වලට වෙනම account category එකක් තියෙනවා. fixed deposit වලට වෙනම category එකක් තියෙනවා. current account වලට වෙනම category එකක් තියෙනවා. ඒකට අදාළ account number එක අපි හරියට enter කිරීම මගින් ওই වර්ග කිරීමත් එතනම වෙනවා. ඒකට සාරාංශ කරනවා කියලා කියන්නේ දවස පුරාවට එහෙම නැත්නම් මාසෙ පුරාවට එහෙම නැත්නම් අවුරුදු පුරාවට ඔය වගේ ඩිපොසිට් කරපු ඒවලට එකතුව අපි තුමු මේක සේවිංස් account එකක් කියලා සේවිංස් accounts වල එකතුව අපි ගන්නවා සාරාංශ කළා මෙන්න මෙච්චරක් සේවිංස් accounts holders ලාගේ සල්ලි අපි එකතු කරලා තියෙනවා කියලා. ඊළඟට විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ අපිට පුළුවන් ඔය transaction එක වගේ similar transaction ඔක්කොම එකතු කරලා අපිට බලන්න පුළුවන් branch wise කොහොමද deposits ඇවිල්ලා තියෙන්නේ savings accounts වලට. වැඩි වෙලාද අඩු වෙලාද? කවුද හොඳට කරලා තියෙන්නේ? විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ ඒකයි.
ඊළඟට අර්ථකථනය කරනවා කියලා කියන්නේ විශ්ලේෂණය කරලා අපිට එන රිසල්ට්ස් අපි කියනවා මේක හොඳයි නරකයි තව මොනවා හරි කරන්න ඕනේ. ඒක තමයි අර්ථකථන ඉන්ටර්ප්‍රිට් කරනවා කියලා කියන්නේ. ඒතර ඩිසිෂන් මේකර්ස්ලාට ඊළඟට බෙදා හරිනවා කියන එක සමහරලාට ඒ තොරතුරු සමහරලාට බෝඩ් මීටින් එකේ ඩිස්කස් කරන්න පුළුවන්, කෝපරේට් මැනේජ්මන්ට් මීටින් එකේ ඩිස්කස් කරන්න පුළුවන්, රීජනල් මැනේජර්ස්ලාට යවන්න පුළුවන්. රීජනල් මැනේජර්ස්ලා බ්‍රාන්ච් මැනේජර්ස්ලාත් එක්ක තියෙන මීටින් එකේ ඩිස්කස් කරන්න පුළුවන්. නැත්නම් අදාළ බ්‍රාන්ච් මැනේජර් තමන්ගේ බ්‍රාන්ච් එකේ ස්ටාෆ් එකත් එක්ක ඩිස්කස් කරන්න පුළුවන්. right? එතකොට ඒ තොරතුරු බෙදා හැරලා තියෙන්න ඕනේ ඩිසිෂන් මේකර්ස්ලාට එහෙම නැත්නම් ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට විවිධ තීරණ ගැනීම සඳහා. ඊළඟට දැන් අපි මේ process එකේ යෙදවුම් කතා කරා, ක්‍රියාවලිය කතා කරා, ඊළඟට අවසානයේ තියෙන නිමෙවුම්. නිමෙවුම් ගත්තාම ප්‍රධානම නිමෙවුම තමයි ගිණුම්කරණයේ මූල්‍ය ප්‍රකාශ කියලා අපි කියනවා. අපි කියන ෆයිනල් accounts අවසාන ගිණුම්. ලංකාවේ ගත්තොත් එම් ව්‍යාපාර ආයතන ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සමාගම්. එතකොට ඔය කුමන ව්‍යාපාර ආයතනයේ හෝ වේවා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම තමයි ගිණුම්කරණයේ අවසාන අරමුණ වෙන්නේ. ඒතර මූල්‍ය ප්‍රකාශ කියන ඒ කට්ටලයට ප්‍රධාන කොටස් 6ක් අයිති වෙනවා. ඒව තමයි මම මේ ඊළඟට දීලා තියෙන්නේ. ආදායම් ප්‍රකාශය තමයි පළවෙනි එක ආප්‍ර කියලා කියන්නේ. ඊළඟට ඒකට අපි කියනවා විලඳහා ලාභ ගිණුම කියලා. නැත්නම් ලාභ ගිණුම කියනවා ඉස්සර. දැන් කියන්නේ ආදායම් ප්‍රකාශය කියලා. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි කියනවා බැලන්ස් ෂීට් එක කියලා. එහෙම නැත්නම් අපි කියනවා ශේෂ පත්‍රය කියලා ඉස්සර. දැන් කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා. ආදායම් ප්‍රකාශයේ තමයි ආදායම් සහ වියදම් තියෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තමයි වත්කම් වගකීම් සහ හිමිකම් කියන දේවල් අපි පෙන්නන්නේ. ඊළඟ තුන්වෙනි අයිතමේ තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය. එක අපි වෙනමම ස්ටේට්මන්ට් එකක් හදනවා ආයතනයේ මුදල් තත්ත්වය පෙන්눔 කරන්න. ඒතර මේවා සමහරලාට ඕගොල්ලන්ට එකපාරටම ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කොමර්ස් කරපු නැති කෙනෙක් ඉන්නවා. ඒව ගැන බය වෙන්න එපා. මේ හැම දෙයක් ගැනම අපි දීර්ඝ වශයෙන් ඉස්සරහට කතා කරනවා. සමහර වෙලාවට අපිට පටන් ගන්නකොට මුලදී සමහර ටර්ම්ස් යූස් කරන්න වෙනවා. හැබැයි ඉස්සරහට යද්දී ඒ ටර්ම්ස් හැම එකක් ගැනම කතා කරනවා. හැමදේම හුරු වෙනවා. පොඩි කාලයක් ගියාට පස්සේ සතියක් දෙකක් ගියාට පස්සේ මේ දේවල් වලට හුරු වීමක් වෙනවා. ඊළඟ හතරවෙනි එක තමයි ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය. අපි කියනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය කියලා. ඒ කියන්නේ අපේ හිමිකම ආයතනයේ හිමිකම් කොහොමද වෙනස් වුනේ අවුරුදු පුරාවට කියන එක අපි පෙන්නනවා වෙනම ස්ටේට්මන්ට් එකකින්. පස්වෙනි ස්ටේට්මන්ට් එක තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති. මොන වගේ ප්‍රතිපත්තිද අපි අනුගමනය කරේ ගිණුම්කරණය සඳහා. අවසාන එක තමයි ගිණුම් කරන සටහන්. අපේ ප්‍රධාන මූල්‍ය ප්‍රකාශවල එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙන තොරතුරු වලට අදාළ තව විස්තර දෙනවා අපි ගිණුම් කරන සටහන් වල. මේවා ඔක්කොම ටික ඔයගොල්ලන්ට අපි වෙනම පාඩමකුත් තියෙන මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම කියලා LKS 1 යටතේ. ඒක වෙනම අපි කතා කරන තව ටිකක් පස්සේ ස්ටේජ් එකකදී. ඒතර ප්‍රධාන නිමයුම හැටියට දැනට මතක තියාගන්න මූල්‍ය ප්‍රකාශ තමයි ප්‍රධාන නිමයුම. ඒකේ කොටස් 6ක් තියෙනවා කියන එක. ඊළඟට දෙවෙනි නිමයුම තමයි විවිධ කළමනාකරන වාර්තා එහෙම නැත්නම් අනෙකුත් වාර්තා. ඒකට මේ ගිණුම් කරන තොරතුරු විවිධ විදියට සමහර කළමනාකරුවන් ඉල්ලන්න පුළුවන්, කෝපරේට් මැනේජ්මන්ට් මෙම්බර්ස්ලා ඉන්න පුළුවන්, ආයතනික කළමනාකරු වෙන්න පුළුවන්, සමහරලාට බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා අධ්‍යක්ෂවරු ඉල්ලන්න පුළුවන් විවිධ කළමනාකරන වාර්තා. දැන් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් නොවැම්බර් මාසයේ කොච්චරක් බැංකුව ලීසින් කරලා තියෙනවද? ඒක කළමනාකරන වාර්තාවක්. එතකොට ඊළඟට අහන්න පුළුවන් කොයි රීජන්ස් වලද මේ ලීසින්ස් තියෙන්නේ? එතකොට අපි ගත්තොත් එimhe රීජන් 1 එකේ මොන බ්‍රාන්ච් එකේද ලීසින් වැඩිපුරම කරලා තියෙන්නේ? right? ඔය වගේ අපිට කරන්න පුළුවන් කාස් ඇනලිසිස් එක අපි නෝ කරන්ට් account savings accounts මේ අවුරුදු පුරාවට වැඩියෙන්ම කාසා ගෙනලා තියෙන්නේ මොන රීජන් එකද? එහෙම නැත්නම් සෝන් එකද? එහෙම නැත්නම් මොන බ්‍රාන්ච් එකද? right? මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා. ඒතර කළමනාකරන වාර්තා අපිට ඉල්ලන්න පුළුවන් විවිධ ආකාරයේ. ඒ වගේ අනිකුත් වාර්තා අපින් ඉල්ලන්න පුළුවන්. ඒතර මේක තමයි ගිණුම් කරන ක්‍රියාවලිය කියලා කියන්නේ යෙදවුම් හැටියට ගනුදෙනු හා සිද්ධීන්, ක්‍රියාවලිය හැටියට රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම, අර්ථකථනය කිරීම සහ බෙදා හැරීම යන කටයුතුත් අවසාන ප්‍රතිඵල හැටියට නිමෙවුම් හැටියට මූල්‍ය ප්‍රකාශ එහෙම නැත්නම් කළමනාකරන වාර්තා අපිට හදන්න පුළුවන්. හරියට මේක මැෂින් එක පැත්තකින් විවිධ අමුද්‍රව්‍ය දාලා මැෂින් එකක් භාවිතා කරලා අවසානයේ සබන් කැටයක් හදනවා වගේ
සබන් කැටේ හදලා අන්තිමට ඒකට උඩින් කව එකක් දාලා ඔක්කොම ලස්සනට පිළිවෙලට එනවා වගේ දෙයක් තමයි මේක. ඒත් හැම අවස්ථාවකදීම ඕනම ක්‍රියාවලියක ප්‍රොසෙස් එක කටයුතු සිද්ධ වෙන්නේ ওই විදිහට. ගිණුම් කරන්නේත් ඒ විදිහම තමයි. ඊළඟට අපි කතා කරා ගිය සතියේ ගිණුම් කරන්නේ එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශ එහෙම නැත්නම් ආයතනයක මෙන්න මේ කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවීන් කවුද කියලා සහ ඒ පාර්ශවීන් උනන්දුවක් දක්වන්න හේතු මොනවාද කියලා. ඒතර පළමුව අපි කතා කරා අයිතිකරුවෝ ගැන. අයිතිකරුවෝ ඇත්තටම අපි මේ ගිය සතියේ කතා කරපු දේවල් තමයි මම මේ යම් ආකාරයක ආවර්ජනය කිරීමක් කරන්නේ. අයිතිකරුවෝ කැමති තමන්ගේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන්න හේතුව ඒගොල්ලෝ තමයි සල්ලි දාලා තියෙන ව්‍යාපාරයට. අර මුදල් දාලා තියෙන ඒගොල්ලෝ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ ලාභද පාඩුද කියලා ව්‍යාපාරේ. ඉතින් ඒක දැනගන්න වෙන්නේ මූල්‍ය ප්‍රකාශ බැලුවොත් තමයි. ඊළඟට මොනවාද ව්‍යාපාරයේ තියෙන වත්කම් වගකීම් කියලා දැනගන්න ඕනේ. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ මූල්‍ය ප්‍රකාශ බැලුවොත් තමයි. ඊළඟට ආයතනයක ඉන්න කළමනාකරුවෝ. කළමනාකරුවෝ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි බැංකුවක කතා කරන නිසා බැංකුවක බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් දැනගන්න ඕනේ තමන් කොච්චර තමන්ගේ මාසයක් පුරාවට මහන්සි වෙලා තමන්ගේ මේ මාසේ ප්‍රොෆිට් එක කීයද කියලා. ලෝන්ස් කොච්චර ගෙනාවද කියලා. ඩිපොසිට් කොච්චර ගෙනාවද කියලා වෙලා. තමන් ටාගට්ස් වලට යනවද කියලා වෙලා. ඊළඟ සැරේට සැලසුම් සකස් කරන්න. කළමනාකරුවෝ දැනගන්නේ අවශ්‍ය තොරතුරු ඔක්කොම දෙන්නේ. දැන් අපි ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක ගත්තාම බැංකුවේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක එක මාසයක් ඉවරලා ඊළඟ මාසේ දවස් 5-6ක් යන්න ඉස්සෙල්ලා බ්‍රාන්චස් තියෙන ඔක්කොගෙම මූල්‍ය ප්‍රකාශ හදලා දාන්න ඕනේ. P&Ls දාන්න ඕනේ. දැන් මම මේව දිහා බලලා ඒගොල්ලෝ ඩිසිෂන් ගන්නවා. ඊළඟට කළමනාකරුවන්ට උඩින් ඉන්න රීජනල් මැනේජර්ස්ලා ඩිසිෂන් ගන්නවා. තමන් යට තියෙන කළමනාකරුවෝ 20ක් ඉන්නවා නම් ඒ 20න් කිහිප දෙනෙක් එච්චර හොඳට perform කරන්නේ නැත්නම් ඒවට නිවැරදි කිරීම කරන්න ඕනේ. ඒතර රීජනල් මැනේජර්ස්ලාගේ උඩින් ඉන්නවා නම් සෝනල් මැනේජර්ස්ලා ඒ සෝනල් මැනේජර්ස්ලාත් බලනවා තමන් යට තියෙන රීජනල් මැනේජර්ස්ලාගෙන් කවුද හොඳට perform කරන්නේ නැත්තේ හේතුව මොකද්ද විශේෂ හේතුවක් තියෙනවද කියලා. ඒතර සෝනල් මැනේජර්ස්ලාගෙන් උඩින් ඉන්නවා නම් AGMලාත් බලනවා මං යටතේ ඉන්න සෝනල් මැනේජර්ස්ලාගෙන් කවුද හොඳට වැඩේ කරලා තියෙන්නේ කියලා. ඊළඟට ඒගොල්ලන්ට උඩින් ඉන්නවා නම් DGMලාත් බලනවා. DGMලාට උඩින් ඉන්නවා නම් හිතන මැනේජින් ඩිරෙක්ටර් ඉන්නවා නම් මැනේජින් ඩිරෙක්ටර් බලනවා මොන DGMද තමන්ගේ ඒරියාස් වලින් හොඳට වැඩ කරලා තියෙන්නේ කියලා. ඒතර දැන් මේ 2020 අවුරුද්ද නම් හරියම අමාරු අවුරුද්දක්. ඒකේ ප්‍රෙඩික්ෂන්ස් එකක්වත් හරියන්නේ නැහැ. විශේෂයෙන් වෙනම අපිට ආයි සලකා බලන්න වෙනවා 2020 ගැන අර සාමාන්‍ය අවුරුද්ද නොවන නිසා. ඒතර විශේෂ හේතු තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අනාගත ආයෝජකයින් තමන් මොන හරි අලුතෙන් ආයතනයකට ආයෝජනය කරන්න යනවා නම් එහෙම නැත්නම් අපි හිතමු කොටස් වෙළඳපොලේ තමන් අලුතෙන් ආයතනයක කොටස් මිලදී ගන්න යනවා නම් ඒ අනාගත ආයෝජකයින්ට පරිශීලනය කරන්න තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ඉස්සෙල්ලා එඩිෂන් එක ගන්න ඉස්සෙල්ලා පරිශීලනය කරන්න තියෙන එකම දේ තමයි මූල්‍ය ප්‍රකාශ. ඒ ආයතනයේ මූල්‍ය ප්‍රකාශ ඉල්ලලා ඒවා පරිශීලනය කරලා එහෙම නැත්නම් වෙබ් එකට ගිහිල්ලා වෙබ් එකකින් බලලා තමන්ට එඩිෂන් එක ගන්න පුළුවන්. අනාගත ආයෝජකයින් මුදල් යොදවන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ආයතනයක මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරනවා. ඊළඟට බැංකු සහ ණය හිමියෝ. බැංකු සහ ණය හිමියෝ ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ බැංකුවේ කෙනෙක්ට ණය මුදලක් ලබා දෙන්න ඉස්සෙල්ලා කාරණා දෙකක් බලලා පළවෙනි එක තමයි මේ අදාළ ණය ගන්න එක්කෙනා හොඳ සිකියුරිටි එකක් අපිට ඉදිරිපත් කරනවද කියන එක. දෙවෙනි එක තමයි එයාගේ රීපේමන්ට් කැපැසිටි එක. ගෙවන්න පුළුවන්ද බැයිද කියන එක. ඒකට බැංකු සහ ණය හිමියෝ අනිවාර්යයෙන්ම රීපේමන්ට් කැපැසිටි එක බලන්න මූල්‍ය ප්‍රකාශ බලන්න ඕනේ. දැන් සාමාන්‍ය සැලරිඩ් එම්ප්ලොයි කෙනෙක් නම් එයාගේ සැලරි ස්ලිප් එක ඉදිරිපත් කරාම ඇති. සාමාන්‍ය සැලරිඩ් එම්ප්ලොයි කෙනෙක් නම් එයාගේ සැලරි ස්ලිප් එකේ මේ ඉදිරිපත් කරාම ඇති. නමුත් ආයතනයන් නම් ආයතනයේ අනිවාර්යයෙන්ම තමන්ගේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. බිස්නස් එක කරන කෙනෙක් නම් එයාගේ බිස්නස් එකේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න. ඒවා තව ටිකක් ඒක ඉදිරිපත් කරනකොට ආයත බැංකුවකට සහ ණය හිමියෙකුට පිළිගන්න පුළුවන්. ඒවා ඔඩිට් එකක් කරලා ඉදිරිපත් කරනවා නම් තවත් හොඳට පිළිගන්න පුළුවන්. right? එතකොට අපි ගත්තොත් එහෙම ඊළඟ
කට්ටිය ගනුදෙනුකරුවෝ. ඒතර දැන් විශේෂයෙන් බැංකුවල ඉන්න ගනුදෙනුකරුවෝ අනිවාර්යෙන් තමන්ගේ මුදල් තැන්පත් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ බැංකුව හොඳට කටයුතු කරනවද කියලා. ඒකින්ද විශේෂයෙන්ම බැංකුව කියලා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදල් එක්ක ගනුදෙනු කරන ආයතන නිසා සෙන්ට්‍රල් බැංක් එක කියලා තියෙනවා තමන් බැංකුවක් අනිවාර්යයෙන්ම තමන්ගේ මූල්‍ය ප්‍රකාශ තමන් ගනුදෙනු කරන ස්ථානයේ ප්‍රදර්ශනය කරන්න කියලා. ඊට අමතරව හැම කාර්තුවකට සැරයක්ම එක සිංහල එක දෙමළ එක ඉංග්‍රීසි පුවත්පතක තමන්ගේ මූල්‍ය ප්‍රකාශ පෙන්වන්න කියලා පත්‍රේ දාන්න කියලා වෙලා. ඒකනේ නියමයන් තියෙනවා ඩෙඩ්ලයින් තියෙනවා අපි ඔය ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට ගනුදෙනුකරුවොත් කැමති ආයතනයක මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වනවා ඒවා හොඳද නරකද කියලා බලාගන්න කැමතියි. ඊළඟට රාජ්‍ය ආයතන හැටියට ගත්තාම අපි දන්නවා විශේෂයෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුව කැමති නෙමෙයි ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉල්ලනවා ආයතනවල මූල්‍ය ප්‍රකාශ සර්ටිෆයිඩ් ඔඩිටඩ් සර්ටිෆයිඩ් මූල්‍ය ප්‍රකාශ ඉල්ලනවා තමන්ට අදාළ ආදායම් බදු ප්‍රමාණය රැස් කර ගැනීම සඳහා. ආයතනයේ කියන සේවකීන් වෘත්තීය සමිති විශේෂයෙන් සේවකීන් කැමති තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න. වෘත්තීය සමිති කැමති තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න මේ මූල්‍ය ප්‍රකාශ දිහා බලලා. ඊළඟට විවිධ විශ්ලේෂකිනුත් ඒගොල්ලොත් ආයතනයක මූල්‍ය ප්‍රකාශ අරගෙන ඉවල එක જાති ඇනලිසිස් කරලා ඉවල සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනවා. ඒත් ඒගොල්ලොත් මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. ඊළඟට ඊටාම කෙටියෙන් මම කියන්නම් ගිණුම්කරණයේ වර්ග තුනක් තියෙනවා කියලා අපි කතා කරා ගිය සතියේ මූල ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය, පිරිවැය ගිණුම්කරණය. මේ තුනේ කළමනාකරණ ගිණුම්කරණයයි පිරිවැය ගිණුම්කරණයයි කතා කරන්නේ ව්‍යාපාරයක අනාගතය සහ වර්තමානය ගැන. ඒගොල්ලන්ගේ ඇක්ටිවිටීස් ගොඩක් වෙලාවට දැන් ওই බජට්ස් හදනවා කියලා කියන්නේ ඒ සියලුම දේවල් කළමනාකරණ ගිණුම්කරණය, පිරිවැය ගිණුම්කරණය කොටස. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එක ප්‍රයිස් එක තීරණය කරනවා කියලා කියන්නේ පිරිවැය ගිණුම්කරණය. හැබැයි මූල්‍ය ගිණුම්කරණේ අපි කතා කරන්නේ හිස්ටරි එකක් ගැන. ඉවර වෙච්ච කටයුත්තක් ගැන. දැන් අපි දැන් මේ දවස්වල ඔක්කොම බැංකුවල සාමාන්‍ය ගිණුම් වර්ෂය ඉවර වෙනවා දෙසැම්බර් 31. ඒතර තව ලබන අවුරුදු ජනවාරි පෙබරවාරි වෙනකොට ඔක්කොම බැංකු තමන්ගේ මූල්‍ය ප්‍රකාශ සකස් කරන්න ඕනේ. එතකොට 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා ලියලා, ඒ කියන්නේ 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා මූල්‍ය ප්‍රකාශ සකස් කරන්නේ 2021 දී. ඒතර මූල්‍ය ගිණුම්කරණයේදී හැම වෙලාවෙම අපි කතා කරන්නේ අතීතයේ වෙච්ච දේවල් ගැන, වර්තමානයේ සහ අනාගතය ගැන කතා කරනවා කළමනාකරණ සහ පිරිවැය ගිණුම්කරණය. ඒතර ඔයගොල්ලන්ගේ මේ විෂය නිර්දේශය යටතේ අපි 99%ක්ම ඉගෙන ගන්නේ මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව. මේ හැම එකටම අදාළ නෝට්ස් දීලා තියෙන ටියුට් එකේ තියෙනවා. ඊළඟට ගිය සතියේ අපි කතා කරු වඩා වැදගත්ම කාරණේ තමයි ද්විත්ව සටහන් ක්‍රමය. ද්විත්ව සටහන් ක්‍රමය කොහොමද අපි ප්‍රැක්ටිස් කරන්නේ කියන එක සහ ද්විත්ව සටහන් ක්‍රමයට අදාළව විස්තර අපි කතා කරා ගිය සතියේ. මම දල අදහසක් ආයිත් ලබා දෙන්නම්. ව්‍යාපාර ආයතනයක සිද්ධ වෙන ගනුදෙනු, ඔයගොල්ලෝ දන්නවා ගනුදෙනු හා සිද්ධියෙන් වෙනවා ව්‍යාපාර ආයතනයක. එහෙම සිද්ධ වෙන ගනුදෙනු හා සිද්ධීන් තෝරගත්ත එක ගිණුමක හරපැත්තේ තෝරගත්ත තව ගිණුමක බැරපැත්තේ එකම වටිනාකමකින් සටහන් කිරීමේ ක්‍රමය තමයි ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහෙම අපි එකම වටිනාකමකින් හැම ගනුදෙනුවම එක ගිණුමක හරපැත්තේ තව ගිණුමක බැරපැත්තේ සටහන් කරගෙන ගියාම හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි ඕනෑම දිනකට සමාන වෙන්න ඕනේ. අපි වැරද්දක් කරේ නැත්තම්. හරියට සටහන් කරලා තියෙනවා නම් හර සටහන් වල එකතුවේ බැර සටහන් වල එකතුවේ සමානයි. මේක ඇත්තටම මේ ක්‍රමයේ ඉදිරිපත් කරන ලද්දේ ඉතාලි ජාතික වෙච්ච ලූකා පැසියෝලි කියන පුද්ගලයා 1505 විතර වගේ විවිධාකාරයේ ගිණුම් කරන සංකල්ප මෙයා මේ ඉදිරිපත් කිරීම කරන්න ඉස්සෙල්ලා තිබුණත් ඒවා හරියට ෆෝමලි ඉදිරිපත් වෙලා තිබෙන මෙයා තමයි ෆෝමල් මෙතඩ් එකක් ගිණුම් කරන සම්බන්ධයෙන් කරේ. ඇත්තටම ලූකා පැසියෝලි කියන කෙනා මේක ඉදිරිපත් කරේ නැත්නම් අද අපි මෙහෙම ලෙක්චර් එකක් කරන්නේ නැහැ ගිණුම් කරන සම්බන්ධයෙන්. ඔයගොල්ලෝ අද උතන අහගෙන ඉන්නේ මම මෙතන මේක කරන්නේ නැහැ. ඒතර මෙයාට පින් සිද්ධ වෙන්න තමයි අපි මේ අද මේ ගිණුම් කරන්නේ ඉගෙන ගන්නෙ. ඒතර ලූකා පැසියෝලි කිව්වා අපි ඔක්කොම ගනුදෙනු අරගෙන ඉවෙලා හැම ගනුදෙනුවක්ම තෝරගත්ත එක ගිණුමක හරපැත්තේ තෝරගත්ත තව ගිණුමක බැරපැත්තේ සටහන් කරන්න ඕනේ කියලා. එකම වටිනාකමින්. ඒතර එයා සටහන් කරන විදියත් අපිට කියලා දුන්නා. එයා කිව්වා ගනුදෙනු සටහන් කරන්න අපිට තෝරගන්න තියෙන ගිණුම් ಜಾති 5යි. ඒතර ඔයගලන්ට පේනවා මේ ස්ක්‍රීන් එකේ
ගිණුම් ಜಾති පහයි තියෙන්නේ. මේ ඔක්කොම ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙන කිසිම දෙයක් ලියා ගන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට හොඳට අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. right? විශේෂයෙන් කොමර්ස් කරපු නැති කට්ටියට. මේක තමයි පදනම වෙන්නේ ගිණුම්කරණේ අපි ඉස්සරහට හදන තනි ව්‍යාපාර අවසාන ගිණුම්, හවුල් ව්‍යාපාර අවසාන ගිණුම්, සමාගම් අවසාන ගිණුම්, බැංකුවක අවසාන ගිණුම්. මේ ඔක්කොම හදන්න ඔයගොල්ලන්ට පදනම වෙන්නේ මේ ගිණුම්කරණේ මූලිකම හරිය වෙච්ච දිත්‍ය සටහන් ක්‍රමය. ඒතර මේක හරියටම ඔලුවට දාගන්න ඕනේ. මේක මහා ලොකු රොකට් සයන්ස් එකක් නෙමෙයි. මේක ඉතාම ලේසියෙන් Tamanට ඔලුවට දාගන්න පුළුවන්. ගණිතමය වශයෙන් පොඩි හරි දැනුමක් තිබ්බොත්. ඒතර මම ඔයගලට මේ ගිණුම්කරණේ බිඳුවේ ඉඳලා උගන්වන්න උත්සාහ කරන්නේ එහෙම උගන්වන්න උත්සාහ කරලා විභාගයට ගියාම ඒ ළමයි ගොඩාක් හොඳට පාස් වෙනවා කියලා මම දන්නේ ඉඳ දැනට අපි ගත්තොත් එහෙම අපේ පහුගිය වසර කිහිපේ පුරාවටම මේ 2013 ඉඳලා මේ අලුත් විෂය නිර්දේශයේ මම උගන්වනවා හැම අවස්ථාවකදීම විශාල ප්‍රතිශතයක් කියන්නේ 80ක් 85ක් විතර වගේ ප්‍රතිශතයක් පන්තිට යන ළමයින්ගෙන් විභාගේ පාස් වෙනවා. ඒ 85 ඇතුලේ ඉන්නවා බහුතරයක් ඉන්නේ ගොඩක් වෙලාවට A level වලට කොමර්ස් කරපු නැති කට්ටිය. ඔයාලගේ සිලබස් එක හරිම අමාරු සිලබස් එකක් තියෙන්නේ. බැංකුවක මූල ප්‍රකාශ හදන එක මම කලිනුත් කියලා ඇති ගිය සතියේ කියන්නේ නැති වරලක් ගණකාධිකාරී විභාගයේවත් අහන්නේ නැහැ. නමුත් අපි බොහොම කෙටි කාලයක් මාස 5ක් වගේ කාලයක් ඇතුළත ගිණුම්කරණේ මුලින්ම ඉගෙනගෙන එතන ඒ තැනට යන්නත් ඕනේ. බැංකුවක මූල ප්‍රකාශ සකස් කිරීම කියන තැනට යන්නත් ඕනේ. right. එතකොට ලූකා බැසියෝලි මෙන්න මෙහෙම කිව්වා ඕනම ගනුදෙනුවක් පොත්වල වාර්තා කරන්න ගියාම අපිට ගිණුම් ಜಾති පහක් තියෙනවා. ඒ ගිණුම් ಜಾති පහෙන් අපි තෝරගන්න ඕනේ ඒ ගනුදෙනුව නිසා වත්කමක් නම් වැඩි වෙලා තියෙන්නේ වත්කම් ගිණුම අපි හර කරන්න ඕනේ. වත්කමක් අඩු වෙලා තියෙනවා නම් යම් ගනුදෙනුවක් හින්දා අපි වත්කම බැර කරන්න ඕනේ. වත්කම් ගිණුම බැර කරන්න ඕනේ. හැම වෙලාවෙම වත්කම් ගිණුමක ශේෂය තියෙන්න ඕනේ හර ශේෂයක් කියලා. ඒ වගේම එයා කිව්වා වගකීම් ගිණුමක හැම වෙලාවෙම තියෙන්න ඕනේ බැර ශේෂයක්. මොනවා හරි ගනුදෙනුවක් නිසා අපි අර කතා කරපු ආයතනයක බැංකුවේ සිද්ධ වෙන ගනුදෙනුවක් හින්දා වගකීමක් වැඩි වෙනවා නම් අපි අදාළ වගකීම් ගිණුම බැර කරන්න ඕනේ. වගකීම අඩු වෙලා තියෙනවා නම් අපි අදාළ වගකීම් ගිණුම හර කරන්න ඕනේ. ඒ විදිහට ආදායම් ගිණුමක ශේෂය බැර, වැඩිවීම බැර, අඩුවීම හර, වියදම් ගිණුමක ශේෂය හර, වැඩිවීම හර, අඩුවීම බැර. හිමිකම් ගිණුමක ශේෂය බැර, වැඩිවීම බැර, අඩුවීම හර කියලා. ඒත් මේක මතක තියාගන්න ඕනේ මේක තමයි ඔයගොල්ලන්ට ගිණුම්කරණේ කටපාඩම් කරන්න දෙන එකම එක මම. ගිණුම්කරණේ කියන විෂය යටතේ ඔයගොල්ලෝ කටපාඩම් කරන්න ඕනේ මෙන්න මේ ද්විත්ව සටහන් ක්‍රමයේ විතරයි. මේක අපිට ඔයාටයි මටයි අපේ කාට හරි ඕන විදිහට මේක වෙනස් කරන්න බෑ. right? එතකොට මේක විතරමයි කටපාඩම් කරන්න තියෙන්නේ. එතන මතක තියාගන්න ලේසි. ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන්නේ ශේෂය කියන කොලම් එක විතරයි. එතන වත්කම් සහ වියදම් වල ශේෂය හර අනිත් ඔක්කොම වගකීම් ආදායම් සහ හිමිකම් ශේෂයන් බැර. ඒතර ශේෂය කියන කොලම් එකට ඩෙන්ටිකල් වැඩිවීම කොලම් එක. ඒ විදියමයි. ශේෂය හර නම් වැඩිවීමත් හර. ශේෂය බැර නම් වැඩිවීමත් බැර. එතකොට වැඩිවීමට ඔපොසිට් සයිඩ් එකේ තමයි අඩුවීම තියෙන්නේ. වැඩිවීම හර නම් අඩුවීම බැර. වැඩිවීම බැර නම් අඩුවීම හර. හැබැයි 50-50 chance එකක් තියෙන එකක් වැරදුනොත් දෙකම වැරදෙනවා. right? එතකොට මේක කටපාඩම් කරලා ඇතයි කියලා මම විශ්වාස කරනවා ගිය සතියේ මම ඔයගොල්ලන් ඉල්ලීමක් කරා මේක හොඳට කටපාඩම් කරලා ඉන්න කියලා. අපි අද දෙවෙනි ටියුට් එක ගැන කතා කරද්දී ඒකේ අපි අද සටහන් කරන්න යනවා. ඒ සටහන් කරන්නේ යද්දී ඔයගොල්ලන්ට තේරෙයි මේක අපි කොච්චර දුරට යූස් කරනවද කියලා මේ ද්විත්ව සටහන් ක්‍රමය. එතකොට මේ ගිණුම්කරණේ ගනුදෙනු සටහන් කරන්න ගියාම කොටස් දෙකක් තියෙනවා. මේ තියෙන සටහන් කරන විදිය මේක අමාරු නෑ. දැන් අපි දන්නවනම් ගනුදෙනුවක් හින්දා වත්කමක් වැඩි වෙලා කියලා ද්විත්ව සටහන් ක්‍රමයේ දිහා ඇවිල්ලා බලනවා වත්කමක් වැඩි වෙලා නම් අදාළ වත්කම් ගිණුම හර කරන්න ඕනි කියලා. ඒතර ගැටලුවක් නැහැ. ඊළඟට වත්කමක් අඩු වෙලා නම් ගනුදෙනුවක් හින්දා අපි කියන වත්කම් ගිණුම බැර කරන්න ඕනි කියලා. ඒතර ඒක එක පැත්තක් මේ සටහන් කිරීමට අදාළව. සටහන් කරන විදියේ ගැටලුවක් නැහැ. සටහන් කර අපි දැන් තීරණය කරා නම් වත්කම වැඩි වෙලා හරි අඩු වෙලා හරි කියලා ගණදෙනුවක් හින්දා මේ ද්විත්ව සටහන් ක්‍රමයට අනුව අපිට ඒ ගිණුම හර කරන්න හරි වැඩ කරන්න හරි පුළුවන්. අමාරු වැඩේ තමයි ඒක නෙමෙයි අමාරු වැඩේ. ද්විත්ව සටහන් ක්‍රමයේ දිහා බලලා අපිට සටහන් කිරීම කරන්න පුළුවන්. හැබැයි අමාරු වැඩේ ගණදෙනුවක් නිසා වත්කමක් වැඩි වුණේ. එහෙම නැත්නම් වත්කමක් අඩු වුණේ.
එහෙම නැත්නම් වගකීමක් වැඩි වුණේ, වගකීමක් අඩු වුණේ, වියදමක් අඩු වුණේ, වියදමක් අඩු වුණේ කියන එක තීරණය කරන එක තමයි අමාරු වැඩි. ඒතර ගනුදෙනු සටහන් කරන්නේ යද්දී කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි තීරණයක් ගත්තට පස්සේ ditth සටහන් ක්‍රමයට අනුව ඒක සටහන් කරන එක. ඒක අමාරුවක් නෑ. ඒකට මේක හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. මේකේ කියලා තියෙන්නේ ಜಾති 5යි. එතකොට වැඩි වෙනවා නම් අඩු වෙනවා නම් ඒකේ දෙකත් එක්ක බැලුවාම කාරණා තියෙන්නේ අපිට 10යි තියෙන්නේ. right? වත්කම් වැඩි වෙනවා නම් හර අඩු වෙනවා නම් බැර. ওই විදිහට අනිත් මේ අයිටම. හැබැයි අමාරු වැඩේ තමයි ගනුදෙනුව කියවලා අපි තීරුම් අරගෙන මෙතන වෙලා තියෙන්නේ මේ ගනුදෙනුව නිසා වෙලා තියෙන්නේ වත්කමක් වැඩිවීමද වගකීමක් වැඩිවීමද අඩුවීමද වියදමක් වැඩිවීමද අඩුවීමද කියලා තීරණය කරන එක තමයි අමාරු වැඩේ. right? ඒකට ඒ අමාරු වැඩේ කරන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ ගනුදෙනුවක් නිසා වත්කමක්ද වැඩි වෙලා තියෙන්නේ වගකීමක්ද වැඩි වෙලා තියෙන්නේ වගකීමක් අඩු වෙලාද ඔන්න ඔය දේ තීරණය කරන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ මොනවාද වත්කම් කියන්නේ කියලා මොනවාද වගකීම් කියන්නේ කියලා ආදායම් වල ලක්ෂණ මොනවාද ආදායමක් අපිට හඳුනා ගන්න තියෙන විදිය හිමිකම් කියන්නේ මොනවාද වියදම් කියන්නේ මොනවාද ඒවේ ලක්ෂණ මොනවාද කියලා දැනගන්න ඕනේ. ඒක තමයි අපි ඊළඟට කරන්න යන්නේ. ඊළඟට කරන්න යන්නේ මෙන්න මේ අයිටම පහ අපි හඳුනගන්න යනවා දීර්ඝ වශයෙන් කතා කරලා. ඊ සතියේ අපි කතා කරා වත්කම් පිළිබඳව අපිට කතා කරන්න තියෙන වගකීම් ඉඳලා මේ සතියේ. ඒත් ඔයගොල්ලන්ට මතක නම් ඊ සතියේ මම කතා කරා වත්කමක් කියලා කියන්නේ මොකක්ද කියලා. ගිය සතියේ වත්කම් කතා කරන්න ඉස්සෙල්ලා අපි කතා කරා ගිණුම් කරන සමීකරණය පිළිබඳව. ඒතර අපි ප්‍රධාන වශයෙන් තියෙනවා ගිණුම් කරන සමීකරණ. අපි මේක ඉස්සරහට දීර්ඝ වශයෙන් කතා කරනවා. ඒකද මම බොහොම කෙටියෙන් මේකත් කතා කළාම වත්කම් ගැන කතා කරන්න යන්නම්. මූලික ගිණුම් කරන සමීකරණය තමයි හර සටහන් වල එකතුව බැර සටහන් වල එකතුවට සමානයි කියන එක. ඒතර ඔයගොල්ලන්ට මෙතන පේනවා වත්කම් සමානයි වගකීම් කියලා දාලා තියෙනවා. ඒතර වත්කම් කියන්නේ හර වගකීම් කියලා කියන්නේ බැර. ගිණුම් කරන ditth සටහන් ක්‍රමයට අනුව. ඒතර හර සමානයි බැර. ඒතර හර සමානයි බැර වත්කම් සමානයි වගකීම්. ඊළඟට ඊළඟ සමීකරණය කියන වත්කම් සමානයි වගකීම් කැලේ දෙකකට බෙදෙනවා අභ්‍යන්තර වගකීම් සහ බාහිර වගකීම් කියලා. ඒතර මෙතනදී අභ්‍යන්තර වගකීම් කියලා කිව්වේ අයිතිකරුට ගෙවන්න තියෙන ඒවා. ඒතර ඉස්සරහයේදී අපි කතා කරනවා ගිණුම් කරණයේදී අපි ගිණුම් තියන්නේ ව්‍යාපාරය වෙනුවෙන්. ව්‍යාපාරිකයා එහෙම නැත්නම් අයිතිකරු වෙනුවෙන් නෙමෙයි. හැම ගනුදෙනුවක් දිහාම අපි බලන්නේ ව්‍යාපාරයට මොකද වෙන්නේ කියන එක දිහා බලලා. ඒතර ඒ අනුව අයිතිකරු උනත් ව්‍යාපාරයට මුදල් දැම්මහම අපි හිතන්නේ ගිණුම් කරණයේදී ඒ දාපු අයිතිකරු දාපු මුදලුත් කවදා හරි දවසක අපිට ගෙවන්න වෙනවා කියලා. ඒක අපි සලකන්නේ අභ්‍යන්තර වගකීමක් කියලා. අයිතිකරුට ගෙවන්න තියෙනවා අපි සලකන්නේ අභ්‍යන්තර වගකීමක්. එහෙම අභ්‍යන්තර වගකීම් කියලා අපි කියලා ඒකට වෙනම නමකුත් දෙනවා. ඔයගලන්ට පේනවා ඇති ඊළඟ සමීකරණයේ තියෙනවා හිමිකම් කියලා. ව්‍යාපාරික අභ්‍යන්තර වගකීම් එහෙම නැත්නම් අයිතිකරුට ව්‍යාපාරයේ විසින් අයිතිකරුට ගෙවන්න තියෙන ඒවා අපි හඳුන්වනවා හිමිකම් කියලා. ඒතර දෙවෙනි සමීකරණයේ කියනවා වත්කම් සමානයි අභ්‍යන්තර වගකීම් එකතු කිරීම බාහිර වගකීම්. බාහිර වගකීම් කියලා කියන්නේ අයිතිකරු ඇරුණාම අනිත් ඔක්කොටම ව්‍යාපාරයේ ගෙවන්න තියෙන ඒවා. ඒතර තුන්වෙනි සමීකරණයේ අභ්‍යන්තර වගකීම් වලට සමාන කරනවා හිමිකම්. ඒතර වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම බාහිර වගකීම්. අවසානයේදී ආදායම් වියදමුත් අපි මේ සමීකරණයට ගේනවා. ඔයගොල්ලෝ දන්නවා ආදායම් අඩු කිරීම වියදම් ඒකේ උත්තරේ ලාභය කියලා. ඒතර ලාභය හෝ අලාභය අයිති වෙන්නේ අයිතිකරුට. ඒකින්ද අපි අවසාන සමීකරණේ හිමිකම් වලට එකතු කිරීම හරි අඩු කිරීම හරි වෙනවා ආදායම් වියදම් අතර වෙනස. ආදායම් වියදම් අතර වෙනස හිමිකම් වලට එකතු කිරීම හරි අඩු කිරීම හරි වෙනවා. කොනට ආයි යනවා බාහිර වගකීම් කියන එක අර වගකීම් කියන එක යටින් ඇවිල්ලා තියෙන එක එන්න ඕනේ බාහිර වගකීම් කියලා එක විදියට. අවසාන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම හරි අඩු කිරීම හරි වෙනවා ආදායම් වියදම් අතර වෙනස එකතු කිරීම බාහිර වගකීම්.
ඒතර දැන් අපි යනවා වත්කම් කියලා කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. අපි ගිය සතියේත් කතා කරා මම පොඩ්ඩක් ආවර්ජනය කරන්න ගිය සතියේ කතා කරපු එක. ඒතර දැන් මං කිව්වා ගිනුම් කරණයේදී අමාරුම වැඩේ තමයි සටහන් කරන එක නෙමෙයි අමාරු. සටහන් කරන්න අපි ditth සටහන් ක්‍රමය අපිට දීලා තියෙනවා. ඒතර ඒකට අනුව අපි දන්නවා නම් ගනුදෙනුවක් හින්දා වත්කමක් වැඩි වුණා නම් අදාළ වත්කම් ගිණුම හර කරනවා. වත්කමක් අඩු වුණා නම් අදාළ වත්කම් ගිණුම බැර කරනවා. අපි ගනුදෙනුව කියවලා මොකද්ද වැඩි වුණේ මොකද්ද අඩු වුණේ වත්කමක්ද වගකීමක්ද ආදායමක්ද වියදමක්ද කියන එක හඳුනගන්න එක තමයි අමාරු වැඩේ. දැන් ඒක හඳුනගන්න තමයි අපි දැන් උත්සාහ කරන්නේ මොනවාද වත්කම් වල ලක්ෂණ මොනවාද මොනවද වගකීම් වල ලක්ෂණ මොනවාද ආදායම් මොනවාද වියදම් මොනවාද හිමිකම් කියලා කියන්නේ කියන එක ඉගෙන ගන්න තමයි යන්නේ. ඒතර ඒක ඉගෙන ගත්තට පස්සේ ගනුදෙනුවක් ඔයගොල්ලන්ට දුන්නාම ඒ ගනුදෙනුව කියවලා බලලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ ගනුදෙනුව නිසා වැඩි වෙලා තියෙන වත්කමක් එහෙම නැත්නම් වත්කමක් තමයි අඩු වෙලා තියෙන්නේ කියලා. right? ඒ විදිහට තමයි ගිණුම්කරණය අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව වෙන විදි වලින් අපිට ඒක ඉගෙන ගන්න බෑ. ඒක තමයි මම කිව්වේ ගිණුම්කරණේ මම බිඳුවේ ඉඳලම මුලින් ඉඳලම මම ඔයගලට උගන්වනවා කියලා. ඒ අඩිතාලම වැටුණාට පස්සේ ඔයගලන්ට කිසිම ගැටලුවක් නැතුව ඕනම ආකාරයේ අමාරු දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මාත් එක්ක එක දිගට පන්තියේ බොහොම සාවධානව ඉන්න ඕනේ. විශේෂයෙන් සමහරලාට ඔය A level වලට accounts කරපු කට්ටියට උනත් මේ විදියට ගිණුම්කරණේ ඉගෙන ගන්න නැති වෙන්න පුළුවන් ඒගොල්ලෝ. right? හරි. අපි බලමු වත්කම් කියලා කියන්නේ මොනවද කියලා. ඒතර වත්කමක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි අපි යම් දෙයකට වත්කමක් කියලා කියනවා නම් ඒ වත්කමෙන් අපිට ආදායම් ජනනය වෙන්න ඕනේ. ඒ ආදායම් ජනනය වීම ඍජුව වෙන්න පුළුවන්, වක්‍රව වෙන්න පුළුවන්. ඒ ආදායම් ජනනය වීම කෙටි කාලීනව වෙන්න පුළුවන්, දිගු කාලීනව වෙන්න පුළුවන්. දැන් මම අද මේ ලෙක්චර් එක කරන්නේ IBSL ආයතනයේ මේ බිල්ඩින් එකක් තියෙනවා තට්ටු මම හිතන්නේ 12ක් විතර වගේ. එතන මේ IBSL ආයතනයේ මේ බිල්ඩින් එක වත්කමක්. ඒගොල්ලන්ගේ ආදායම් ජනනය කරන්න උපකාරී වෙනවා. දැන් මම මේ ලෙක්චර් එක කරන ඉස්සරහා පුරු 200ක් විතර දාලා තියෙන කාමරේ. ලොකු හෝල් එක. දැන් අද නම් කවුරුත් නැහැ මේ කලින් නම් මේ කොවිඩ් ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මේක පිරෙන ළමයි හිටියා. එතකොට මේ බිල්ඩින් එක ඒ දාලා තියෙන පුටු මේ AC මැෂින් කම්පියුටර් මේ ඔක්කොම මේ ආයතනයේ වත්කම්. මේ ආයතනයේ ආදායම් ජනනය කිරීමේ ක්‍රියාවලියට ඒව උපකාරී වෙනවා. ඒවා ඍජුව උපකාරී වෙනවා සමහර ඒවා වක්‍ර උපකාරී වෙනවා. දැන් මම මේ පුටුවේ ඉඳගෙන ඉවිල්ලා නැගිට කියලා සල්ලි හම්බෙන්නේ නැහැ. හැබැයි සල්ලි හම්බෙන්නේ ඒක වක්‍රාකාරයෙන් උපකාරී වෙනවා ආයතනයේට. ආදායම් ජනනය කිරීම සඳහා. ඊළඟට සමහර වත්කම් කෙටි කාලීනව අපිට උදව් වෙනවා ආදායම් ජනනය කරන්න. සමහර මේ බිල්ඩින් එක ගත්තොත් සමහරලාට අවුරුදු 50ක් 100ක් අපිට උදව් වෙයි මේ ආයතනයේට ආදායම් ජනනය කරන්න. හැබැයි සමහරලාට මේ පුටු එච්චර කාලයක් ආදායම් ජනනය කරන්න උදව් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා අවුරුදු 5කින් 4කින් අපිට රිප්ලේස් කරන්න වෙයි. right? හොඳට මතක තියාගන්න වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයට ආදායම් ගෙනලා දෙන්න ඕනේ යම් ආයතනයකට වත්කමක් කියලා කියන්නේ. ඒ ආදායම් ජනනය වීම ඍජුව හරි වක්‍රව හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටි කාලීනව දිගු කාලීනව වෙන්න පුළුවන්. නොයක ඕනම විදියකින් අපිට වත්කම් හඳුන ගන්න පුළුවන්. ඒතර වත්කම් අපි ඔයගොල්ලෝ දන්නවා වත්කම් පෙන්වන්නේ මූලික තත්ත්ව ප්‍රකාශයේ වත්කමක ශේෂය හර වැඩිවීම හර අඩුවීම බැර කියලා. ශේෂය හර වැඩිවීම හර අඩුවීම බැර. ඊළඟට වත්කම් ඔය ඔක්කොංගෙම ලක්ෂණය එකයි. හැබැයි වත්කම් අපිට විවිධ පදනම් මත ඉඳලා බේස් මත ඉඳලා වර්ග කරන්න පුළුවන්. අපි බලමු මේකට යන්න. කාලය අනුව ගත්තොත් එහෙම සමහර වත්කම් දීර්ඝ කාලීනව අපිට ආදායම් ජනනය කරලා දෙනවා. ඒවට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා non current assets කියලා. ජංගම නොවන වත්කම්. සමහර වත්කම් තියෙනවා තාම කෙටි කාලයේ අපිට ආදායම් ජනනය කරලා දෙන්නේ. ඒවට අපි කියන්නේ ජංගම වත්කම් කියලා. ජංගම වත්කම්.
ඊළඟට ස්පෘශ්‍යභාවය එහෙම නැත්නම් අපි කියනවා අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න පුළුවන් බව මත වත්කම් වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ස්පෘශ්‍යවත්කම් කියලා කියන්නේ, දෙවෙනි එක අස්පෘශ්‍යවත්කම්. ස්පෘශ්‍යවත්කම් අස්පෘශ්‍යවත්කම්. ස්පෘශ්‍යවත්කම් කියලා කියන්නේ අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න ගඳ සුවඳ බලන්න පුළුවන් වත්කම්. ෆිසිකල් ප්‍රසන්ට් එකක් තියෙන ඒවා. ඊළඟට අස්පෘශ්‍යවත්කම් කියලා කියන්නේ හැබැයි අපිට ආදායම් ජනනය කරලා දෙනවා. හැබැයි ඒවා අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න බෑ. දැන් ස්පෘශ්‍යවත්කම් ගත්තොත් එහෙම දැන් අපි මම කලින් එකට ගියොත් එහෙම ජංගම නොවනවත්කම් වලට අපිට උදාහරණ හැටියට කියන්න පුළුවන් ඉඩම් ගොඩ නැගිලි, ලී බඩු, මෝටර් රථ ඒවා තමයි ජංගම නොවනවත්කම්. ආදායම් ජනනය කරලා දෙනවා අපිට දීර්ඝ කාලීනව. ජංගමවත්කම් හැටියට අපිට දාන්න පුළුවන් ඒවා ගොඩක් වෙලාවට එදිනෙදා ව්‍යාපාරික කටයුතු සඳහා අපි භාවිතා කරන වත්කම්. ඒවා කෙටි කාලීන වත්කම්. කෙටි කාලයයි තියෙන්නේ. ඒවට උදාහරණ හැටියට තොගය, ණය ගැතියෝ සහ මුදල් වගේ දේවල් නැත්නම් කෙටි කාලීන ආයෝජන වගේ දේවල් අපිට කියන්න පුළුවන්. දෛනික ව්‍යාපාරික කටයුතු වලට උදව් වෙනවා. කෙටි කාලයේ අපිට ආදායම් ජනනය කරලා දෙන්නේ. ඒත් ස්පෘශ්‍යවත්කම් ගත්තොත් එහෙම වත්කම් වලින් 99%ම ස්පෘශ්‍යවත්කම් අල්ලන්න දකින්න පුළුවන් ඒවා. රයිට්? මුදල්, තොගය, ඊළඟට ගොඩ නැගිලි, ලී බඩු ඔය ඔක්කොම ස්පෘශ්‍යවත්කම්. අස්පෘශ්‍යවත්කම් කියලා කියන්නේ අල්ලන්න දකින්න බෑ. හැබැයි ආදායම් ජනනය කරලා දෙන ඒවා. අපි ඒවට උදාහරණ හැටියට ගන්න පුළුවන්. ප්‍රධානම උදාහරණ හැටියට ගොඩක් කට්ටිය දන්න උදාහරණ හැටියට කීර්ති නාමය. කීර්ති නාමය කියලා කියන්නේ ආයතනයක් දිගු කාලයක් තිස්සේ ගොඩනගාගත්ත හොඳ නමට. එතකොට මේ හොඳ නම දැන් මම උදාහරණයක් ගන්න මම නමක් කියන්න කැමති නැහැ. මේක ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකක් හින්දා අපි හිතමු ප්‍රධාන රෙදිපිලි වෙළඳසැලක් තියෙනවා කියලා. ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රධාන රෙදිපිලි වෙළඳසැලවල කියලා කොහොම නමක් තියෙනවා. ඒතර ඒ කියලා ප්‍රධාන රෙදිපිලි වෙළඳසැලක් තියෙනවා. right? ඒතර මේක විකුණන්න ගියොත් එහෙම ඒ විකුණන්න ගන්න කැමති එක්කෙනා ඉස්සෙල්ලා බලනවා මේ වෙළඳසැලේ මොනවාද තියෙන වත්කම් කියලා. බලනකොට ඒකේ රෙදිපිලි තියෙනවා, මැෂින් තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා, AC මැෂින් තියෙනවා, ගොඩනැගිලි ඒ ඔක්කොම තියෙනවා. ඒවා ඔක්කොගෙම වටිනාකම හිතන්නකෝ මිලියන 500යි කියලා. මිලියන 500ක් වටිනවා. ඒගොල්ලොන්ගේ ඇත්තටම තියෙන ෆිසිකල් ඇසෙට්ස් ගත්තා. ඒත් හැබැයි මෙයා කැමති මේ වෙළඳසැල ඒ කියන බොහොම ජනප්‍රිය වෙළඳසැලක්. ඒ අයිතිකාරයට ප්‍රශ්නයක් ඇතිලා එයා ඒක විකුණන්න යනවා. ඒ කියන ජනප්‍රිය රෙදිපිලි වෙළඳසැලේ තියෙන ෆිසිකල් වත්කම් වල එකතුව මිලියන 500. හැබැයි ගන්න එක්කෙනා කැමති මේක මිලියන 750කට ගන්න. තව මිලියන 250ක් වැඩිපුර දෙන්න කැමති. ඒතර ඇයි එහෙම දෙන්න කැමති? ඒ කියන රෙදිපිලි වෙළඳසැලේ අයිතිය මාරු වුණාය කියලා ගනුදෙනු කරුවෝ ඒ වෙළඳසැලට එන්නේ යන්නේ එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක සමහරවිට සමහරු දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඔයගොල්ලෝ රෙදිපිලි ගන්න යන ආයතනවල කවුද අයිතිකාරය කියලා ඔයගොල්ලෝ දන්නේ නැහනේ. අයිතිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් පාරිභෝගිකයෝ Tamanට සේවාව සපයනවා නම් හොඳ ක්වොලිටි එකට භාණ්ඩ තියෙනවා නම් ඒ වෙළඳසැලට දිගටම යනවා එනවා. එතකොට දැන් අපි ගත්ත උදාහරණේ ෆිසිකල් වත්කම් වල එකතුව තිබුණේ මිලියන 500යි. හැබැයි මිලියන 750ක් දීලා ගන්නවා. එතකොට වැඩිපුර මිලියන 250 දෙන්නේ ඔන්න ඔය කියන කීර්ති නාමය වෙනුවෙන්. ඉතින් ඉස්සරහට අපි ඉගෙන ගන්නවා කීර්ති නාමය ගැන දීර්ඝ වශයෙන්. දැනට මතක තියාගන්න දැන් එහෙම කීර්ති නාමය කියන එකකට වටිනාකමක් දෙනවා කියලා කියන්නේ කීර්ති නාමය නිසා අපිට ආදායම් ජනනය කරලා දෙනවා. දැන් ඔයගොල්ලෝ ඔය ප්‍රධාන රෙදිපිලි වෙළඳසැල් අසලින් යනකොට වාහනයක යනවා නම්, බස් එකක යනවා නම්, මොටර් සයිකලයක යනවා නම් ඉබේම නිකන් කාන්දමක් දාලා වගේ ඇදලා ගන්නවා ඒවට. නේද? අපි පොඩ්ඩක් නතර වෙලා මේකට ගිහිල්ලා බලමු කියලා. විශේෂයෙන් මේ දවස්වලත් යනවා ඇති. සීසන් එකේ හින්දා. right? ඒත් බැංකුවලත් බැංකුත් ඩිස්කවුන්ට් දීලා තියෙනවා කාඩ්ස් වලට. ඒකින්ද ඔවත් අරගෙන යනවා ඇති. එතකොට එහෙම කරන්න හේතුව තමයි ඒ කාන්දමක් වගේ ඇදෙන එක හැම වෙළඳසැලකටම වෙන්නේ නැහැ. අලුතෙන් වෙළඳසැලක් දැම්ම කියලා කියනවාද එහෙම? එහෙම කාන්දමක් වගේ ඇදලා යන්නේ නැහැ. අපි වැරදිලා හරි මේ වෙළඳසැලකට ගිහලා ඒකේ බඩු හොඳයිද නැද්ද කියලා බලලා ආයි යන එක වෙනම කතාවක්. නමුත් අර වගේ ජනප්‍රිය වෙළඳසැලක් නම් ඒගොල්ලෝගේ කීර්ති නාමය නිසා ඉබේම ඇදෙනවා. ඒතකොට මේ කීර්ති නාමය ඒ අදාළ ව්‍යාපාරයට ආදායම් ජනනය කරලා දෙනවා.
ඒක වත්කමක් හැටියට ඒක අපිට අර මුදලින් මයින්න ටිකක් අමාරුයි. නමුත් යම් යම් විදි තියෙනවා මුදලින් මයින්න පුළුවන්. ඒත් එහෙම අපි මුදලින් මැනපු අවස්ථාවක කීර්ති නාමය කියලා කියන්නේ වත්කමක් ආදායම් ජනනය කළ දෙන වත්කමක්. ඒක හැබැයි අස්පෘශ්‍ය වත්කමක්. අල්ලන්න බෑ, දකින්න බෑ, ටච් කරන්න බෑ, මොකක්වත් කරන්න බෑ. රයිට්. ඒ වගේ කීර්ති නාමයට අමතරව අස්පෘශ්‍ය වත්කම් වලට අපිට තව උදාහරණ කියන්න පුළුවන්. ණය ගැතියෝ කියලා කියන්නේ අස්පෘශ්‍ය වත්කමක්. ණය ගැතියෝ කියලා පුද්ගලයෙක් ඉන්නවා. නමුත් එයාගේ ණය ගැති භාවය තමයි අපි නැත්නම් ණය ගැතියා ණයට ගත්තාම අපිට ණය ගැතියට එන්න කියලා අපිට අල්ලල්ලා ඉන්න බෑ ණය ගැතියා ව්‍යාපාරේ තියාගෙන. එහෙම බෑ. එතන සංකේතවත් වෙන්නේ ණය ගැති භාවය. ආයෝජන ගත්තත් අස්පෘශ්‍ය වත්කමක්. ආයෝජන කියලා කියන්නේ එතනදී අපිට හම්බෙන්නේ සර්ටිෆිකේට් එකක්. අපිට තියෙන කොන්ට්‍රැක්ට් එක. right? ඒ කොන්ට්‍රැක්ට් එක තමයි එහෙම නැත්නම් කොන්ත්‍රාත්තු ආයෝජනයක් කිරීමේදී ඇති වෙන කොන්ත්‍රාත්තු විතරයි තියෙන. ඒක මේ ෆිසිකලි නෑ. right? ඒව තමයි අස්පෘශ්‍ය වත්කම් කියලා කියන්නේ. ඒතර අවසාන එක ව්‍යාජ වත්කම් ගිසතිත් අපි කතා කරා. වත්කමක් හැටියට තිබ්බාට ඇත්තට මේවා වියදම්. දැනට ලාභ ගිණුමට කපලා දාලා නැති වියදම් තමයි මේ ව්‍යාජ වත්කම් කියලා කියන්නේ. මේවා ඇත්තටම ව්‍යාජ වත්කම් කියලා නමේම තියෙනවා. ආදායම් ජනනය වෙන්නේ නැහැ. తాවකාලිකව වත්කමක් හැටියට දාලා තියෙනවා. ඉදිරි අවුරුදු වලදී මේ වත්කම් හැටියට දාලා තියෙන දේවල් ඒ වැලියු එක අනිවාර්යයෙන්ම වියදමක් හැටියට හඳුනා ගැනීමක් වෙනවා. මොකද මේවා తాවකාලිකව දාලා තියෙන එකපාරටම වියදම හැටියට හඳුනගන්න බැරි හින්දා. ඒතර මම උදාහරණයක් හැටියට කිව්වා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී දරන මූලික වියදම ආරම්භක වියදම් ලාභ ගිණුමට එක සැරේ අපි කපලා දාන්න. ඒවා කොටස් වශයෙන් කපලා දාන නිසා එහෙම ලාභ ගිණුමේ හඳුනාගන්න නැති තියෙනවා නම් යම් වියදම් ප්‍රමාණයක් ඒව පෙන්වන්න පුළුවන් එකම තැන තමයි වත්කමක් හැටියට. ඒතර ව්‍යාජ වත්කම් කියලා කියන්නේ වත්කමක් හැටියට පෙන්නුවාට ඒක වත්කමක් නෙමේ. දැනට අපි ආදායම් එහෙම නැත්නම් වෙළඳා ලාභ ගිණුමේ හඳුනාගෙන නැති වියදම් හැටියට කපා නොහෙල තියෙන වියදම් හැටියට තියෙන දේවල් තමයි ව්‍යාජ වත්කම් කියලා කියන්නේ. right. ඒතර වත්කමක අපි මූලික ලක්ෂණය ඉගෙන ගත්තා අනිවාර්යයෙන්ම ආදායම් ජනනය කරලා දෙන්න ඕනි ව්‍යාපාරයට කෙටි කාලිනව දිගු කාලිනව. ඒතර ප්‍රධාන වශයෙන් අපි ඇත්තටම මේ විවිධ පදනම් කතා කරාට ප්‍රධාන පදනම තමයි වත්කම් අපි බෙදන්නේ කාලය මත ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියලා කාලය අනුව බෙදලා පෙන්නනවා අපි හදන බැලන්ස් ෂීට් එකේ වත්කම් පෙන්නන්නේ බැලන්ස් ෂීට් එකේ හින්දා. එහෙම නැත්නම් ශේෂ පත්‍රයේ එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හින්දා. ඊළඟට අපි යනවා වගකීම් වලට. ඒතර වගකීම් ගත්තාම වගකීම් කියලා කියන්නේ ආයතනයක් ව්‍යාපාරික කටයුතු කරද්දී ඇති කරගන්න බැඳීම් වලට. ඔයගොල්ලෝ දන්නවා බැඳීමක් ඇති කරගත්තොත් ඒ බැඳීමෙන් නිදහස් වෙන්න ඕනේ. ඒතර සමහර බැඳීම් තියෙනවා ඇති කරගත්තාම නිදහස් වෙන්න බෑ. හරියට නිකන් ඔය කසාද බඳිනවා වගේ එකක්. right? ඔයගොල්ලෝ මැරි කරනවා කියලා කියන්නේ ඒක ටිකක් අමාරුයි නිදහස් වෙන්න. මේ ඒ බැඳීම ඇති කරගත්තොත් එහෙම නිදහස් වෙන්න බෑ. දෙන්නම කැමති නම් ඩිවෝස් වෙලා නිදහස් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක ඒ වගේ දෙයක් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒක කියන්නේ මැරෙන තුරාවට ඒ බැඳීම තියෙනවා. හැබැයි ව්‍යාපාරය කරගෙන යද්දී ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී අපි ඇති කරගන්න බැඳීම් අපි කවදා හරි දවසක නිදහස් කරන්න ඕනේ. ඒතර ඒවා අපි මුදල් ගෙවලා නිදහස් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් සමහරවිට අපි ගාව තියෙන වත්කමක් අදාළ පාර්ශවයට දීලා අපිට නිදහස් වෙන්න පුළුවන්. ඒතර වගකීම් කියලා කියන ඒවත් අපි පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. ඒතර වගකීමක ශේෂය බැර වැඩිවීම බැර අඩුවීම හර. ඒතර වගකීමුත් අපි කාලය සහ ස්වභාවය අනුව වර්ග කරන්න පුළුවන්. අපි ඒක ඉස්සෙල්ලා බලමු. මම ඉස්සෙල්ලා ස්වභාවය අනුව වර්ග කිරීම කතා කරනවා. ස්වභාවය අනුව මම මේක කලිනුත් කතා කරා. අපේ වගකීම් ಜಾති දෙකයි. අභ්‍යන්තර වගකීම් සහ බාහිර වගකීම්. උතන අභ්‍යන්තර වගකීම් කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් අයිතිකරුට ගෙවන්න තියෙන ඒවා. ඒක අපි වෙනමම නමකින් හඳුන්වනවා හිමිකම් කියලා. ඒකත් අපේ වගකීමක්. හැබැයි අපි සාමාන්‍ය ගිණුම් කරන්නේ වගකීම් කියලා කියන්නේ බාහිර වගකීම් වලට අයිතිකරු ඇරුණාම අනිත් ඔක්කොම පාර්ශවයන්ට ගෙවන්න තියෙනවා නම් ව්‍යාපාරයේ යම් මුදලක් ඒව තමයි බාහිර වගකීම් වෙන්නේ. එතන මේකේ පළවෙනි එකට ආවොත් කාලය අනුව වගකීම් වර්ග කිරීමට ආවොත් එහෙම බාහිර වගකීම් තමයි ඔය කාලය අනුව අපි බෙදලා තියෙන්නේ. බාහිර වගකීම් තමයි කාලය අනුව බෙදලා තියෙන්නේ. right?
ඒතර කාලය අනුව බෙදනකොට වසරක් ඇතුළත අපි ගෙවලා නිදහස් කරන වගකීම් අපි කියනවා ජංගම වගකීම් කියලා. වසරකට වඩා වැඩි කාලයක් අරගෙන අපි ගෙවලා නිදහස් කරන වගකීම් වලට අපි කියනවා ජංගම නොවන වගකීම් කියලා. දැන් ආයතනයේ බැංකුවකින් ගත්තොත් එහෙම බැංකු ණයක් ඒක ජංගම නොවන වගකීමක් වෙනවා. ගොඩක් වෙලාවට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගන්නවා අපි බැංකු ණය ගෙවන්න. හැබැයි අපි ණයට බඩු ටිකක් ගත්තොත් අපි කියනවා ඒවට ණය හිමියෝ කියලා. ව්‍යාපාරේ විකුණන්න ණයට බඩු ටිකක් ගත්තම අපි කියනවා ණය හිමියෝ කියලා. ඒකට ඒවා වසරක් කාලයක් ණය හිමියෝ අපිට සල්ලි ගෙවන්න කියලා ඉඩ දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මාසයක් මාස දෙකක් වගේ ඇතුළත ගෙවන්න ඕනේ. ඒත් ඒ වගේ ඒවා අපි කියනවා ජංගම වගකීම් කියලා. ඊට අමතරව බැංකුවකින් අපිට දීලා තියෙනවා නම් බැංකුව අයිරා පහසුකමක්. ඒකත් අපිට ගොඩක් වෙලාවට බැංකුව අවුරුද්දකට වඩා වැඩි කාලයක් දෙන්නේ නැහැ ඉක්මනට ගෙවන්න කියලා කියන. ඒත් ඒ වගේ ඒවා අපිට ජංගම වගකීම් හැටියට හඳුනා ගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි කියලා. එතන වගකීම් කාලය අනුවයි ස්වභාවය අනුවයි කොටස් දෙකයි. ස්වභාවය අනුව අභ්‍යන්තර වගකීම් බාහිර වගකීම්. අභ්‍යන්තර වගකීම් වලට අපි වෙනමම කැටගරි එකක් දාලා තියෙනවා හිමිකම් කියලා. ව්‍යාපාරයේ විසින් ව්‍යාපාරයේ අයිතිකරුවට ගෙවන්න තියෙනව තමයි අභ්‍යන්තර වගකීම් කියලා කියන්නේ. අයිතිකරු ඇරුණාම අනිත් ඔක්කොම වගකීම් වලට අපි කියනවා බාහිර වගකීම් කියලා. ඒතර බාහිර වගකීම් තමයි ඇත්තටම අපි කාලය අනුව වර්ග කරන්නේ. ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් කියලා. වසරක් ඇතුළත ගෙවලා නිදහස් කරන්න පුළුවන් ඒවට අපි කියනවා ජංගම වගකීම් කියලා. වසරකට වැඩි කාලයක් අරගෙන අපි ගෙවලා නිදහස් කරන ඒවට අපි කියනවා ජංගම නොවන වගකීම් කියලා. right අපි කියනවා current liabilities and non current liabilities කියලා. මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟ අර ගිණුම් ಜಾති පහේ ඊළඟ කැටගරි එක තමයි වියදම්. වියදම් අපිට ඇත්තට විස්තර කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා අපි ආදායම් ජනනය කරන්න ව්‍යාපාරයට දරන්න වෙන සිද්ධ වෙන දේවල් තමයි අපි කියන්නේ වියදම් කියලා. ඕනම ආයතනයක් දැන් මේ ආයතනය ගත්තොත් එහෙම මේ ආයතනෙට ආදායම් ජනනය වෙනවා නම් ළමයින්ට මෙහෙම පන්ති පැවැත්වීමේදී එතකොට මේ ආයතනෙට දරන්න වෙන වියදම් තමයි ලෙක්චරර්ස්ලට ගෙවන්න වෙනවා මෙහෙම ලෙක්චර්ස් කරද්දී. ඊට අමතරව මෙහෙම AC machines on කරලා තියෙද්දි ඉලෙක්ට්‍රිසිටි යනවා. ඊළඟට මේවා ලිෆ්ට් වැඩ කරද්දී මේවා සේවකීන්ට පඩින්නඩි ගෙවන්න වෙනවා. මේ IBC ලායතේ වැඩ කරන සේවකීන් විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. ඒගොල්ලෝගේ ලොකු කාර්ය මණ්ඩලයක් ඉන්න ඒගොල්ලෝ ලොකු කැපවීමකින් වැඩ කරනවා. ඒගොල්ලන්ට වෙනමම අපි පේමන්ට්ස් කරන්න ඕනේ. ඒතර ආයතනයේට දරන්න වෙන වියදම් තමයි ඒවා. ආයතනයක් විභාග පවත්වන්න ඕනේ. විභාග පවත්වන්න දරන්න වෙන වියදම් තියෙනවා. right? ඒතර ආයතනයකට ආදායම් ජනනය කරන්න විවිධාකාරයේ දැරීමට සිදුවන දේවල් වලට අපි කියනවා වියදම් කියලා. ඒතර වියදම් අපි පෙන්වන්නේ ආදායම් ප්‍රකාශය. අපි ඉස්සර නම් කිව්වේ ලාභ ගිණුම කියලා. ලාභ ගිණුම තමයි වියදම් සහ ආදායම් දෙකම පෙන්වන්නේ. අනිත් තුනම වත්කම් වගකීම් සහ හිමිකම් තුනම පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එකේ එහෙම නැත්නම් ශේෂ පත්‍රයේ. right. ඒත් වියදම් ගිණුමක ශේෂය හර වැඩිවීම හර අඩුවීම බැර. වියදම් අපි බෙදනවා වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් කියලා. වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් කියලා. බලමු වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් අතර වෙනස. ඇත්තටම අපි වියදම් කියලා කියන්නේ ඇත්තටම වර්තන වියදම් වලට විතරයි. බලමු අපි ඒකේ වෙනස. ස්වභාවය මත වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් කියලා බෙදනවා. මෙන්න මේක තමයි වෙනස. ඒත් ප්‍රාග්ධන වියදම් කියන ඒවා නිතර ඇති වෙන්නේ නැහැ. දැන් මම මේකට උදාහරණයක් ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. ප්‍රාග්ධන වියදමකට අපි උදාහරණයක් ගමු. අපි ඉඩමක් මිලදී ගන්නවා කියලා. ව්‍යාපාරයට ඉඩමක් මිලදී ගන්නවා. හැබැයි වර්තන වියදමකට අපි උදාහරණයක් ගමු. අපි ගන්නේ අපි මාසේ ඉලෙක්ට්‍රිසිටි බිල ගෙවනවා කියලා. right? අපි විදුලි වියදම ගෙවනවා කියලා. නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවනවා කියලා. ඒත් ප්‍රාග්ධන වියදම ඉඩම මිලදී ගන්න එක පළවෙනි එක බලන්නකො. නිතර ඇති වෙනවද? අපි ඉඩම් මිලදී ගන්න එක මේ මාසෙත් ගන්නවා, ඊළඟ මාසෙත් ගන්නවා, ඊළඟ මාසෙත් ගන්නවා. මාස 12ට ඉඩම් 12 මිලදී ගන්න. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවන එක නිතර ඇති වෙනවා. වර්තන වියදම. නිතර ඇති වෙනවා.
මේ මාසෙත් ගෙවන්න ඕනේ, ඊළඟ මාසෙත් ගෙවන්න ඕනේ, ඊළඟ මාසෙත් ගෙවන්න ඕනේ, දිගටම ගෙවන්න ඕනේ. ආයතනේ පවතින කාක්කල් ගෙවන්න වෙනවා. ඊළඟ පොයින්ට් එක. වියදමේ වටිනාකම ප්‍රමාණාත්මකයි. දැන් ඉඩමක් මිලදී ගන්නවා කොහොම ඒකට සමහරලාට මිලියන 10ක් වෙන්න පුළුවන්, මිලියන 20ක් වෙන්න පුළුවන්. ප්‍රමාණාත්මක වටිනාකමක් තියෙන. ඉඩමක් මිලදී ගන්න. හැබැයි අනිත් පැත්තට ගියාම වියදමේ වටිනාකම ප්‍රමාණාත්මක වෙන්නේ නැහැ අර ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවනවා වගේ එක. ඒක එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉඩමක් මිලදී ගන්නවා තරම් මැටීරියල් amount එකක් වෙන්නේ නැහැ. ඊළඟ එක තුන්වෙනි පොයින්ට් එක ජංගම නොවන වත්කමක් අත්පත් කර ගැනීම සිද්ධ වෙයි. දැන් අපි ඉඩමක් මිලදී ගත්තාම ප්‍රාග්ධාන වීදමක් හැටියට ව්‍යාපාරයට හම්බෙන්නේ වත්කමක්. අපි කියනවා ඉඩම කියලා කියන්නේ ජංගම නොවන වත්කමක්. අවුරුදු ගාණක් අපිට ආදායම් ජනනය කරන්න උපකාරී වෙන වත්කමක්. right? හැබැයි අනිත් පැත්තේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක කිව්වා කියලා අපිට වත්කමක් හම්බෙන්නේ නැහැ. ඒවා දෛනික වියදම්. ඒවා දෛනික වියදම්. අවසාන පොයින්ට් එක දැන් ඉඩම මිලදී ගත්තම ජංගම නොවන වත්කමක් අපිට හම්බෙන නිසා අවසානයේ ඒක පෙන්වන්නේ අපි කොහෙද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙම නැත්නම් ශේෂ පත්‍රයේ අපි ඒක පෙන්නනවා. ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවන එක කොහොමද කරන්නේ? ඒවා දෛනික වියදම්. වියදම් හින්දා ඒවා පෙන්වන්නේ ආදායම් ප්‍රකාශය. ඒවා වියදම් හැටියට ආදායම් ප්‍රකාශය පෙන්වනවා එච්චරයි. ඒ අවුරුද්දෙන් පස්සේ වියදම ඉවරයි. right මම හිතනවා පැහැදිලියි කියලා. එතකොට වියදම් අපි ශේෂය හර වැඩිවීමත් හර අඩුවීම බැර. ඊළඟ එක ආදායම්. අපි ආදායම් ගත්තාම ආදායම් කියලා කියන්නේ එක්ක අපි භාණ්ඩ විකුණලා ව්‍යාපාරයේ ස්වභාවය අනුව එක්ක අපි භාණ්ඩ විකුණලා අපිට ලැබෙන ආදායම් එහෙම නැත්නම් අපි කියන මුදල් ප්‍රවාහ කියලා. එහෙම නැත්නම් සේවා සපයලා අපේ ව්‍යාපාර ආයතනයේ සේවයක් නම් සපයන්නේ සේවා සපයලා දැන් මේ IBSL ආයතනයේ ඇත්තටම සේවා සපයන්නේ. අපි ෆිසිකල් බඩුවක් විකුණන්නේ නැහැ. ඒකට අපේ ආයතනයේ ගොඩාක්ම වෙන්නේ සේවා සැපීම. සේවා සැපීමෙන් අපිට ලැබෙනවා නම් මුදල් ප්‍රවාහ අපි ඒවට කියනවා ආදායම් කියලා. ඒව සමහර ඒවා ලැබෙන ඒවා තියෙන්න පුළුවන් ඉස්සරහට ලැබෙන්න තියෙන ඒවා වෙන්න පුළුවන්. ආදායම් අපි ඔක්කොම අපි පෙන්වන්නේ ආදායම් ප්‍රකාශය එහෙම නැත්නම් ලාභ ගිණුමේ ආදායම් ගිණුමක ශේෂය බැර වැඩිවීම බැර අඩුවීම හර. ඊළඟට ආදායමුත් අපිට වර්ග කරන්න පුළුවන් විවිධ විදියට ස්වභාවය අනුව ප්‍රධාන ආදායම් සහ අනිකුත් ආදායම්. ප්‍රධාන ආදායම් ගත්තොත් එimhe ආයතනයක දැන් අපි හිතමු සාමාන්‍ය ව්‍යාපාර කටයුත්තක් කරන ආයතනයක ප්‍රධාන ආදායම් වෙන්නේ විකුණුම්. ඒවා නිතර ලැබෙනවා. විකුණුම් අදත් කරනවා හෙටත් කරනවා ඊළඟ දවසෙත් කරනවා අපිට නිතර ලැබෙනවා විකුණුම්. අනිකුත් ආදායම් අපි හිතමු අනිකුත් ආදායම කෙරෙහි සාමාන්‍ය ව්‍යාපාරයක් කටයුතු කරන කෙනෙක්ගේ අපි හිතමු බැංකුවක දාලා තියෙන ෆික්ස් ඩිපොසිට් එකකින් පොලිය ලැබෙනවා. ඒතර පොලිය ලැබෙන එක නිතර ලැබෙන්නේ නැහැ. right එක්ක මාසයකට සැරයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මැචුරිටි එකේදී අපිට පොලිය හම්බ වෙනවා. ඒක අනිකුත් ආදායම්. එහෙම නැත්නම් අපි හිතමු ලාභාංශ ආදායම් කියලා. අපි මොන හරි ආයතනයක කොටස් අරන් තියෙන ඒගොල්ලෝ අපිට ලාභාංශ ගෙවනවා. ලාභාංශ ගෙවන්නේ අවුරුද්දකට සාමාන්‍ය එක සැරේයි වැඩි වුණොත් දෙසරේයි. නිතර ලැබෙන්නේ නැහැ අනිකුත් ආදායම්. ඊළඟට දෙවෙනි පොයින්ට් එක මෙම ආදායම් වල එකතුව ප්‍රමාණාත්මකයි. නිතර ලැබෙන විකුණුම් වල සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක විකුණුම් වල එකතුව ගත්තාම ඒක ලොකු අගයක්. ඒක තමයි ප්‍රධානම ආදායම වෙන්නේ. හැබැයි අපේ අනිකුත් ආදායම් හැටියට අපි හඳුනාගත්ත පොලී ආදායම්, ලාභාංශ ආදායම් වගේව ඒවයි ආදායම් වල එකතුව ප්‍රමාණාත්මක නැහැ. ආදායම් ප්‍රධාන ආදායම් අපි ආදායම් ප්‍රකාශය එහෙම නැත්නම් ලාභ ගිණුමේ මුල කොටස තමයි පෙන්වන්නේ. අපි මේ මුල කොටසට කියනවා වෙළඳ ගිණුම කියලා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේ සමහර ටර්ම්ස් ඕගොල්ලන්ගේ ඔළුවට යනකොට නිකන් පොඩි කරකැවිලි ගතියක් එන්න පුළුවන්. කොමර්ස් ඉගෙනගෙන නැති නිසා. හැබැයි ඉස්සරහට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. right වෙළඳ ගිණුම අපි කියනවා ට්‍රේඩින් account එකේ තමයි ප්‍රධාන ආදායම් ප්‍රකාශය එහෙම නැත්නම් ලාභ ගිණුම කොටස් දෙකයි. පළවෙනි කොටසට අපි කියනවා වෙළඳ ගිණුම කියලා දෙවෙනි කොටසට අපි කියනවා ලාභ ගිණුම කියලා.
ඒතර ප්‍රධාන ආදායම් නැත්නම් මූලික ආදායම් අපි වෙළඳ ගිණුමේ තමයි හඳුනගන්නේ. අනිකුත් ආදායම් අපි හඳුනගන්නේ ලාභ ගිණුමේ. දෙවෙනි කොටස තමයි ආදායම් ප්‍රකාශය. right. අපි ಜಾති හතරක් කතා කරා. අවසාන ගිණුම් වර්ගය තමයි හිමිකම්. ඒතර හිමිකම් වලට ආපුවාම දැනටමත් ඔයගොල්ලෝ දන්නවා හිමිකම් ගැන අපි දැනටමත් කතා කරලා තියෙන්නේ. හිමිකම් කියලා කියන්නේ ආයතනයේ අයිතිකරුවන්ට ගෙවන්න තියෙන ඒවා. ව්‍යාපාරයේ විසින් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ගෙවන්න තියෙන ඒවට තමයි අපි හිමිකම් කියලා කියන්නේ. right. ව්‍යාපාරයේ විසින් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ගෙවන්න තියෙන ඒවා තමයි අපි හිමිකම් කියලා කියන්නේ. ඒකට අපි කිව්වා අභ්‍යන්තර වගකීම් කියලා. right. ලංකාවේ තියෙන ව්‍යාපාර ආයතන මම කලිනුත් කිව්වා ಜಾති තුනක් තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාර, අපි කියනවා ඒක පුද්ගල ව්‍යාපාර, එක පුද්ගලයා ඉන්නේ. ඊළඟට හවුල් ව්‍යාපාරවල පුද්ගලයෝ කිහිප දෙනෙක් ඉන්නවා. අවසාන එක සමාගමක පුද්ගලයෝ විශාල ප්‍රමාණයක් ඉන්න සමාගමකට පුළුවන් ප්‍රසිද්ධිය ගිහිලා කොටස් නිකුත් කිරීමක් කළා තමන්ගේ මේ ප්‍රාග්ධනය වැඩි කරගන්න. එතකොට මෙන්න මේ ආයතන ಜಾති තුනේ හිමිකම කියන එක පෙන්නලා තියෙන්නේ විවිධ විදියට. ඒක පුද්ගල ව්‍යාපාරයක හිමිකම් පෙන්වන්නේ ප්‍රාග්ධන ගිණුම් වලින්. අයිතිකරු දාලා තියෙන සල්ලි වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධන ගිණුම් වලින් තමයි ඒක පුද්ගල ව්‍යාපාරය එහෙම නැත්නම් තනි ව්‍යාපාරයක හිමිකම පේන්නේ. හවුල් ව්‍යාපාරයක් ගත්තම හවුල්කරුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒකින්ද මේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සහ ඊට අමතරව හවුල් ව්‍යාපාරයක ජංගම ගිණුම් කියලා જાතියකුත් තියෙනවා. ඒවත් ඔය අයිතිකරුත් එක්ක සම්බන්ධ වෙන ගිණුම්. ඒතර මේ දෙකේම එකතුව තමයි හිමිකම පෙන්වන්නේ හවුල් ව්‍යාපාරයක. අවසානයේ සමාගමක් ගත්තාම සමාගමක අයිතිකරු විශාල ප්‍රමාණයක් ඉන්නින්ද අපි ඒක වෙන වෙනම ගිණුම් තියාගෙන යන්නේ නැහැ. ඒ සියලුම අයිතිකරුවන්ගෙන් හම්බෙන මුදල් එක තැනක දාලා දෙනවා. අපි ඒකට කියනවා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම කියලා. ඒ ප්‍රකාශිත ප්‍රාග්ධනයයි සමාගමක තව විශේෂත්වයක් තියෙනවා. සමාගමක ලැබෙන ලාභය ඔක්කොම අයිතිකරුවන්ට බෙදන්නේ නැහැ. කොටසක් ඉතුරු කරගන්නවා. ඒ ඉතුරු කරගන්න කොටසට අපි කියනවා සංචිත කියලා. ඒතර සමාගමක හිමිකම් කොටස් දෙකක් තියෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනය ඇත්තටම අයිතිකරුවෝ දාලා තියෙන මුදල් ප්‍රමාණය. ඊට අමතරව නොබෙදූ ලාභ අයිතිකරුවන් අතර බෙදලා නැති රඳවාගෙන තියෙන ලාභ වලට අපි කියන සංචිත. ওই දෙකේම එකතුව තමයි සමාගමක හිමිකම් කියලා අපි හඳුනගන්නේ. right. ඒතර ආයතනයේ ස්වභාවය අනුව හිමිකම වෙනස් වෙනවා. හැබැයි මොනවා ගත්තත් අපි ඔකේ යටටම ගිහලා එහෙම නැත්නම් අපි සබ්ස්ටන්ස් එකට ගිහලා බැලුවොත් එහෙම හිමිකම් කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයේ විසින් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ගෙවන්න තියෙන දේවල්. ඒතර ඒවා බිග් පික්චර් එකේදී එහෙම නැත්නම් සාරව විදියට බලද්දී ඒක අපේ වගකීමක්. අපි කියනවා අභ්‍යන්තර වගකීමක් කියලා. ඒතර අභ්‍යන්තර වගකීමට අපි වෙනම නමක් දීලා තියෙනවා. මේ ලූකා පැසියෝලි වෙනම නමක් දීලා තියෙනවා අභ්‍යන්තර වගකීම් වලට හිමිකම් කියලා. ඒකත් අර කැටගරිස් පහේ එකක් හැටියට එයා දීලා. එයාට ඕනනම් ඔක වගකීම් හැටියට දාන්න පුළුවන්. නමුත් එයා ඒක බෙදුවා අභ්‍යන්තර වගකීම් සහ බාහිර වගකීම් කියලා. ඇත්තටම බාහිර වගකීම් වලට වගකීම් කියලා අභ්‍යන්තර වගකීම් වලට වෙනම කැටගරි එකක් දුන්නා හිමිකම් කියලා. එතකොට වගකීම් ගත්තත් හිමිකම් ගත්තත් සටහන් වෙන විදිය වෙනසක් නැහැ. ශේෂය බැර, වැඩිවීම බැර, අඩුවීම හර. right? අඩුවීම හර. right. මේ ටියුට් එකේ අවසාන කොටසේ තියෙනවා ගිණුම් කරන සංකල්ප කියලා කොටසක්. මම ඒක දැන් මේ වෙලාවේදී කතා කරන්න යන්නේ නැහැ. අපි ඒක ඉතුරු කරගමු. අවස්ථාව ආවට පස්සේ ඒක කතා කරන්න මම ඒක අර නෝට් එක කම්ප්ලීට් වීමක් හැටියට තමයි දීලා තියෙන්නේ. ඒක අපි කතා කරනවා වෙනම දවසක. right. දැන් අපි යනවා අද දවසට නියමිත කොටසට. අද දවසට අදාළව ටියුට් එකක් සහ ප්‍රසන්ටේෂන් එකක් මම දාලා ඇති. මම දන්නේ ඔයගොල්ලන්ට මම දෙන්නේ ආයතනයේට ආයතනය විසින් ඒක ඉදිරිපත් කරලා ඇති කියලා හිතනවා ඔයගොල්ලන්ට පරිශීලනය කරන්න. right. එහෙම නැතත් ඔයගොල්ලෝගේ ටියුට් එක
මම මෙහෙම ටියුට් එකක් දැම්මොත් එහෙම ප්‍රසන්ටේෂන් එකක් දැම්මොත් මම කැමති ඒකේ ඔයගොල්ලෝ print out එකක් ගන්න පුළුවන් නම් print out එකක් අරගෙන පාඩම යන වෙලාවේදී ඒකත් අතේ තියාගෙන ඉන්න. right? එතකොට මේ දෙවෙනි ටියුට් එකේ අපි කතා කරන්නේ අපි ඉගෙනගත්ත දේවල් ටික යම් ආකාරයකට කොහොමද ගනුදෙනු සටහන් කරන්නේ කියලා ඉගෙන ගැනීම සඳහා. right? ඉගෙන ගන්න එක තමයි ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට මේකේ ගාණක් දීලා තිනවා, ලෙජර් ගිණුම් ගැන කතා කරලා තිනවා, ඒවේ ආකෘති ගැන කතා කරලා තිනවා. අපි බලමු ඒකත් අපි ඉගෙන ගන්න. right. හොඳට ආගෙන ඉන්න. මේ එකක්වත් ලිවීමේ අවශ්‍යතාවය නැහැ. ඔක්කොම නෝට් එකේ තියෙනවා. අයි කිසිම දෙයක් ලිවීම අවශ්‍යතාවයක් නැහැ. සියලුම දේවල් නෝට් එකේ තියෙනවා. දැන් අපි ඉගෙන ගත්ත ගනුදෙනු ගැන. ගනුදෙනු අපි සටහන් කරන්න ඕන ද්විත්ව සටහන් ක්‍රමයක් ඉගෙන ගත්තා. දැන් අපි මේ දෙකම එකතු කරලා දැන් අපි ද්විත්ව සටහන් ක්‍රමයේ යටතේ අපි කිව්වා ಜಾති පහක් තියෙනවා. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියලා. ඒවා සටහන් කරන්න ඕනි වත්කමක් වැඩි වෙනකොට හර කිව්වා, වත්කමක් අඩු වෙනකොට බැර කිව්වා. මම කිව්වා මේකේ අමාරු දේ දැන් ඊළඟට අපි ඉගෙන ගත්ත වත්කම් කියන්නේ මොනවද වගකීම් කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. දැන් මේකේ process එක වෙන්නේ ගනුදෙනුවක් දුන්නාම ඒ ගනුදෙනුව කියවලා Taman තීරණය කරන්න ඕනේ වැඩි වෙලා තියෙන වත්කමක්ද අඩු වෙලා තියෙන වත්කමක්ද වැඩි වෙලා තියෙන වගකීමක්ද අඩු වෙලා තියෙන වගකීමක්ද වැඩි වෙලා තියෙන වියදමක්ද අඩු වෙලා තියෙන වියදමක්ද කියන එක තීරණය කරන්න ඕනේ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා තීරණය කරන්න ඕනේ. ඒ තීරණය කරාට පස්සේ ද්විත්ව සටහන් ක්‍රමයට ගිහිල්ලා බලනවා වත්කමක් නම් වැඩි වෙලා තියෙන්නේ මොකද්ද අපිට කරන්න කියලා තියෙනවා. වත්කමක් වැඩි වෙලා නම් අපිට කරන්න කියලා තියෙන්නේ වත්කම් ගිණුම හර කරන්න කියලා. ඒතර සටහන් කිරීම හරි ලේසි. හැබැයි මොකද්ද වැඩි වෙලා තියෙන්නේ මොකද්ද අඩු වෙලා තියෙන්නේ කියලා තීරණය කරන එක තමයි මෙතනදී වැදගත්ම කාරණය. right. ඒතර එහෙම අපි සටහන් කරන්නේ ගිහිල්ලා ලෙජර් ගිණුම් වල. දැන් බලමු මොකද්ද ලෙජර් ගිණුමක් කියලා කියන්නේ කියලා. ගිණුම් කරන සටහන් ලෙජර් ගිණුම් වල තමයි සටහන් කරන්නේ. ඒතර ලෙජර් ගිණුමක් කියලා කියන එකේ තියෙනවා පැති දෙකක්. අපි බැලුවොත් එහෙම වම් පැත්තට කියනවා හර පැත්ත කියලා. දකුණු පැත්තට කියනවා බැර පැත්ත කියලා. right? අපි ඒකේ ආකෘතියකුත් දැන් ඊළඟට බලමු. ලෙජර් ගිණුම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් සහ ආදායම් ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් කියලා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. දැන් ලෙජර් ගිණුම් ගත්තොත් ඒ ලෙජර් ගිණුම් තමයි ඔක්කොම අර ಜಾති පහකට අපි කලින් බෙදුවේ. ඔයගොල්ලන්ට මතක නම් කලින් අපි ಜಾති පහකට බෙදුවේ මේ ලෙජර් ගිණුම් තමයි. මේ තියෙන්නේ. මෙන්න මේ ಜಾති පහ තමයි අපේ ලෙජර් ගිණුම් ಜಾති පහ. මේ ಜಾති පහෙන් ආදායම් සහ වියදම් ලෙජර් ගිණුම් අපි කියනවා ආදායම් ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් කියලා. වත්කම් වගකීම් සහ හිමිකම් වලට අදාළ ලෙජර් ගිණුම් අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් කියලා. right? ලෙජර් ගිණුම් වර්ග දෙකයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් සහ ආදායම් ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම්. එතකොට වත්කම් වගකීම් මොන හරි ලෙජර් ගිණුමක් වත්කමක් වෙනවා නම් ලෙජර් ගිණුමක් වගකීමක් වෙනවා නම් ලෙජර් ගිණුමක් හිමිකමක් වෙනවා නම් ඔන්න ඔය ලෙජර් ගිණුම් ಜಾති තුනට අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් කියලා. ඊළඟ ආදායම් ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් කියලා කියන්නේ ආදායම් සහ වියදම් වලට අදාළ ලෙජර් ගිණුම්. ආදායම් සහ වියදම් වලට අදාළ ලෙජර් ගිණුම් වලට අපි කියනවා ආදායම් ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් කියලා. එතකොට මොනවා ලෙජර් ගිණුමක් ආදායම් ගිණුමක් නම් මොනවා ලෙජර් ගිණුමක් වියදම් ලෙජර් ගිණුමක් නම් ඒවට අපි කියන්නේ ආදායම් ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් කියලා. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම ඉඩම් ගිණුම කියලා කිව්වොත් ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම. මෝටර් රථ ගිණුම කිව්වොත් ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුමක්. බැංකු ණය ගිණුම කිව්වොත් එහෙම ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුමක්. හැබැයි විදුලි ගාස්තු කිව්වොත් එහෙම ඒක ආදායම් ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුමක්. විකුණුම් කියලා කිව්වොත් එහෙම ඒක ආදායම් ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුමක්. right. මේ තියෙන ලෙජර් ගිණුමක ආකෘතිය.
ලෙජර් ගිණුමේ මං කව වම් පැත්ත අපි කියනවා හර පැත්ත කියලා. ඒකේ කොලම් 4ක් තියෙනවා දිනය විස්තරය ලෙජර් පිටුව සහ වටිනාකම. බැර පැත්තේ ඒ කොලම්ස් ටිකම තියෙනවා දිනේ විස්තරය ලෙජර් පිටුව සහ වටිනාකම. ඒකට කියනවා අපි බැර පැත්ත කියලා. right. එතකොට මේකේ දිනය දැන් අපි ගණන්දුණු සටහන් කරන්න ගියාම දිනය කියලා කියන්නේ අපි හිතමු ගණන්දුණුවක් ලෙජර් ගිණුමක හරපැත්තේ සටහන් වෙනවා කියලා. ඒතර හරපැත්තේ දිනය කියලා කියන්නේ අපි ගණන්දුණුව වෙච්ච දවස. කවද්ද මේ ගණන්දුණුව වෙලා තියෙන්නේ? දිනය. විස්තරය කියන කොලම් එකේ අපි ලියන්නේ මේ ලෙජර් ගිණුම හර කරනවා කියලා මම කලින් කිව්වනේ. ඒතර මේ ලෙජර් ගිණුම හර කරනවා නම් බැර වෙනවා නම් තව ගිණුමක් ඒ ගිණුමේ නම තමයි අපි මෙතන විස්තරේ ලියන්නේ. හිතන්නකෝ මේක මුදල් ගිණුම කියලා. එතන මුදල් ගිණුම අපි හර කරනවා නම් බැර කරලා හිතන්නකෝ විකුණුම්. එතන විකුණුම් කියලා නම තමයි මෙතන ලියන්නේ. මුදල් ගිණුමේ මුදල් කියලා ලියන එකේ තේරුමක් නැහැ නේ. right? ඊළඟ ලෙජර් පිටුව කියලා කියන්නේ දැන් අර කලින් උදාහරණෙම ගත්තොත් එහෙම මුදල් ගිණුම හර වෙලා විකුණුම් ගිණුම බැර වෙනවා නම් මුදල් ගිණුම ඇතුලේ අපි ලිව්වා විස්තරය කියලා විකුණුම් කියලා. ඒ විකුණුම් ගිණුම තියෙන ලෙජර් ඉස්සර තිබේ පොතක්. ඒතර මේ පොතේ මොන පිටුවේද? ඒ පිටුවේ අංකය තමයි උතන ලියන්නේ. ඒතර දැන් නම් ඇත්තටම ලෙජර් පිටු කියලා භාවිතා වෙන්නේ නැහැ. අපි වෙනම රෙෆරන්ස් එකක් දෙන්නේ. කොහෙද ඒක තියෙන්නේ කියලා ඉබේම කම්පියුටර් සිස්ටම් එකකින් අපිට ට්‍රාන්සැක්ෂන් එක පෙන්නනවා. අපි ඒකට වෙනම ඇතුළට ගියාම ඒකේ ඊළඟ ගිණුම මොකක්ද කියලා පෙන්නනවා. ඉස්සර ලෙජර් ගිණුම් වලට භාවිතා කරේ පොත් නිසා ඒක තමයි ලෙජර් පිටුව කියන එක තිබ්බේ. ලෙජර් පිටුවේ සමානලට ලෙජර් පිටු 500ක් විතර තියෙන්න පුළුවන්. එතන මුදල් ගිණුම තියෙන ලෙජර් පිටුවේ පළවෙනි පිටුවේ වෙන්න පුළුවන්. විකුණුම් ගිණුම තියෙන්නේ 200 වෙනි පිටුවේ වෙන්න පුළුවන්. එතන මෙතන ලියන්න ඕනේ දිනය හිතන්නකො ට්‍රාන්සැක්ෂන් එක උනේ දෙසැම්බර් 25 කියලා. දෙසැම්බර් 25 ගණදෙනුව උන විකුණුම් එක වුණා විකුණුම් කියලා ලියලා තියෙනවා. ලෙජර් පිටුව දාන්න ඕනේ 200 කියලා. 200 කියන විකුණුම් ගිණුමට ගිහිල්ලා බලන්න ඕනේ එතන ලියවිලා තියෙන්න ඕනේ අනිත් පැත්තට විස්තරය කියන තීරුවේ මුදල් කියලා දාලා එතන දාන්න ඕනේ මුදල් ගිණුම තියෙන පිටුව. එතන 1 කියලා දාන්න ඕනේ. right? ඒතර වටිනාකම කියන්නේ ගණන්දුනුවේ වටිනාකම. right. දැන් අපි ඊළඟට අභ්‍යාසයක් කරන්න යන් අභ්‍යාසය මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට මේ තියෙන අභ්‍යාසය ජෝන් කියලා අයිතිකරුවෙක් ඉන්නවා. ජෝන් කියලා අයිතිකරුවෙක් ඉන්නවා. ඒ ජෝන් කියන අයිතිකරුට එයාගේ ව්‍යාපාරය සිද්ධ වෙන ට්‍රාන්සැක්ෂන් 8ක් තමයි දීලා තියෙන්නේ. අපි බලමු මේ ට්‍රාන්සැක්ෂන් 8 කොහොමද සටහන් කරන්න කියලා. ඒතර පළවෙනි ට්‍රාන්සැක්ෂන් එක තමයි අපි කියවුවොත් එහෙම ජෝන් ව්‍යාපාරයට ජෝන්ගේ ව්‍යාපාරයට අදාළ පහත ගණදෙනු සටහන් කරන්න කියලා කියනවා. ඒතර ජෝන් රුපියල් 20000ක මුදලක් ලාභයේ බලාපොරොත්තුෙන් ව්‍යාපාරයට යොදලා තියෙනවා. ජෝන් කියන කෙනා අයිතිකරු රුපියල් 20000ක් දාලා තියෙනවා ලාභයේ බලාපොරොත්තුෙන්. ඒකට ඕගොල්ලෝ බලන්න ඕනේ ජෝන් කියලා කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට මුදල් දාලා තියෙනවා. හැම ගනුදෙනුවක් දිහාම බලද්දී අපි දාගන්න ඕනේ කණ්ණාඩි දෙක ව්‍යාපාරය පැත්තෙන් තමයි හැම වෙලාවෙම බලන්න ඕනේ. ව්‍යාපාරය පැත්තෙන්. ව්‍යාපාරය පැත්තෙන් මොකද වෙලා තියෙන්නේ? ව්‍යාපාරයට මොනවාද ලැබෙන්නේ? ඒතර ව්‍යාපාරයේ පැත්තෙන් අයිතිකරු මුදල් ව්‍යාපාරයට ගෙනල්ලා දැම්මහම ව්‍යාපාරයට මොනවද ලැබෙන්නේ? මුදල් ලැබෙනවා. ඒතර ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕනේ මුදල් කියලා කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? ඒතර මොකද්ද කියන ප්‍රශ්නේ ඇහුවොත් හැම වෙලාවෙම ಜಾති පහෙන් එකක් විතරයි අපිට උත්තරේට එන්න ඕනේ. අපි දන්න ಜಾති පහයි තියෙන්නේ. මුදල් කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ දන්න ಜಾති පහයි තියෙන්නේ. වත්කමක්ද, වගකීමක්ද, ආදායමක්ද, වියදමක්ද? හිමිකමක්ද? ඔයගොල්ලෝ දන්නවා මුදල් කියලා කියන්නේ වත්කමක් කියලා ව්‍යාපාරයකට. මුදල් කියලා කියන්නේ ව්‍යාපාරයකට වත්කමක්. ඒතර ව්‍යාපාරයට මුදල් ලැබෙනවා කියලා කියන්නේ මුදල් වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙනවා. එතකොට ඔන්න වත්කමක් වැඩි වෙලා තියෙනවා. වත්කමක් වැඩි වුණා නම් ටක් ගාලා ගිහිල්ලා දිත්ත සටහන් ක්‍රමයට ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා.
වත්කමක් වැඩිවීම මොකද්ද කරන්න ඕනේ? හර කරන්න ඕනේ අදාළ වත්කම් කිරීම. ඒතර හරීම ලේසි. අපි දැන් ගනුදෙනුවේ එක පැත්තක් තීරණය කරා ව්‍යාපාරිකයා එහෙම නැත්නම් අයිතිකරු ව්‍යාපාරයට මුදල් දැම්ම 20000ක්. 20000ක් දැම්මම ව්‍යාපාරයේ පැත්තෙන් මුදල් ලැබුණා. මුදල් කියලා කියන්නේ වත්කමක් වැඩි වුණා. වත්කමක් වැඩි වීම හර කියලා. මොන අපි ගනුදෙනුවේ එක සටහනක් තීරණය කරා මුදල් ගිණුම හර කරන්න ඕනේ 20000ක්. ඊට අපි බලන්න ඕනේ ගනුදෙනුවේ අනිත් එක. කවුද මේ මුදල් දැම්මේ? අයිතිකරු. ඒත් අයිතිකරු ව්‍යාපාරයට මුදල් දැම්මහම අයිතිකරු කියන එක්කිනා ව්‍යාපාරයේ පැත්තෙන් බලන්නේ වගකීමක් හැටියට. එහෙම නැත්නම් අපි කියනවා අභ්‍යන්තර වගකීමක් හැටියට. ඒකට අපි කියනවා තව නමක් හිමිකම් කියලා. ඒත් ව්‍යාපාරයේ බලනවා කවුද සල්ලි දාලා තියෙන්නේ? අයිතිකරු. ඒත් අයිතිකරු සල්ලි දැම්මහම කවදා හරි දවසක අයිතිකරුටත් මේ මුදල් ගෙවන්න ඕනේ. ඒත් අයිතිකරුගේ හිමිකම වැඩි වෙලා තියෙනවා. ඒත් අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා නම් ගිහිල්ලා බලන්න ඕනේ ද්විත්ව සටහන් ක්‍රමයට අනුව හිමිකම් වැඩිවීම මොන සටහනක්ද කියලා. හිමිකම් වැඩිවීම මොන සටහනක්ද? මේකේ තියෙන ඔය තියෙන ස්ක්‍රීන් එකේ හිමිකම් වැඩිවීම බැර සටහන. එතකොට මේ ගනුදෙනුව අපිට බොහොම හොඳට කන්ක්ලූඩ් කරන්න පුළුවන්. අයිතිකරු ව්‍යාපාරයට මුදල් දැම්මහම මුදල් කියන වත්කම වැඩි වෙන නිසා මුදල් ගිණුම හර කරනවා ව්‍යාපාරයේ පැත්තෙන්. අයිතිකරු තමයි මුදල් දාලා තින්නේ. එතකොට ව්‍යාපාරයේ පැත්තෙන් අයිතිකරු මුදල් දැම්මහම අයිතිකරුට හිමිකම වැඩි වෙනවා. එතකොට ව්‍යාපාරයේ හිමිකම් වැඩි වෙනවා. හිමිකම් වැඩි වීම බැරසටහන. අයිතිකරු දාලා තියෙන සල්ලි වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. අපි හිමිකම් ගිණුමට නමක් දෙන්නේ ප්‍රාග්ධනය කියලා. ඒත් අපේ ඩබල් එන්ට්‍රි එක වෙන්නේ මුදල් ගිණුම හර වෙනවා ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා. මුදල් ගිණුම හර වෙනවා ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා. right අපි බලමු මේක සටහන් කරලා තියෙනවද කියලා කොහොමද? ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කිරීම පළවෙනි සටහන ඔන්න බලන්න. ලෙජර් ගිණුම් දෙකක් මම ඕපන් කරලා තිනවා. අර අතන තිබ්බේ බොහොම ෆෝමල් විදියට අපි හදන ලෙජර් ගිණුමක්. මේ ලෙජර් ගිණුම. මේ තියෙන්නේ ෆෝමල් විදියට හදන ලෙජර් ගිණුමක්. හැබැයි අපි ගණන් හදද්දී අපි භාවිතා කරන්නේ T ගිණුම්. මේ වගේ T ගිණුම් තමයි භාවිතා කරන්නේ. T අකුරේ හැඩේ තියෙන ගිණුම්. එතකොට ඒකේ මේ පළවෙනි ගණන්දෙනුට අදාළ මුදල් ගිණුම එහෙම නැත්නම් මුදල් පොත හර වෙනවා රුපියල් 20000ක්. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා රුපියල් 20000ක්. එතකොට ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා තමයි ලියලා තියෙන්නේ. මුදල් ගිණුම හර කරලා තියෙන්නේ ප්‍රාග්ධන ගිණුම නමින්. ප්‍රාග්ධන ගිණුම බැර කරලා තියෙන්නේ මුදල් ගිණුම නමින්. මුදල් ගිණුම හර කරලා තියෙන්නේ ප්‍රාග්ධන ගිණුම නමින්. ප්‍රාග්ධන ගිණුම බැර කරලා තියෙන්නේ මුදල් ගිණුම නමින්. එතකොට මුදල් ගිණුම හරවීමට හේතුව තමයි වත්කමක් වැඩිවීම. ආයතනයේට මුදල් ලැබෙනවා. මුදල් ලැබීම මුදල් ලැබෙනකොට ආයතනයේ වත්කම් වැඩි වෙනවා. එතකොට වත්කමක් වැඩිවීම හේතුවෙන් මුදල් ගිණුම එහෙම නැත්නම් මුදල් පොත අපි හර කරනවා. එතකොට ප්‍රාග්ධන ගිණුම බැර කරලා තියෙන්නේ අපිට මුදල් ගිණුම හර කරපු හින්දා ඉතුරු වෙලා තියෙන්නේ බැරසටහනේ හින්දා නෙමෙයි. මුදල් ගිණුම හරවීමටත් හේතුවක් තියෙනවා. ප්‍රාග්ධන ගිණුම බැරවීමටත් හේතුවක් තියෙනවා. ඇයි ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න හේතුව මොකද්ද? ප්‍රාග්ධනය කියලා කියන්නේ හිමිකමක්. අයිතිකරු ව්‍යාපාරයට මුදල් දාන්න අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. එහෙම නැත්නම් ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒතර හිමිකම් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව මොන සටහනක්ද? මම නෙමෙයි කියන්නේ. ද්විත්ව සටහන් ක්‍රමයට අනුව බැර සටහනක්. එතකොට ප්‍රාග්ධන ගිණුම අපි බැර කරන්න ඕනේ. එතකොට මේ ගණන්දුනුවේ අපි ආයි සංක්ෂිප්තය බැලුවොත් එම අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 20000ක මුදලක් දානකොට අපේ ව්‍යාපාරයේ පැත්තෙන් මුදල් වැඩි වෙනවා. මුදල් කියලා කියන්නේ වත්කමක් හින්දා වත්කම් ගිණුම හර කරනවා. මුදල් ගිණුම හර කරනවා. ඊළඟට කවුද මේ සල්ලි අපිට දැම්මේ? අයිතිකරු. අයිතිකරුගේ අයිතිය අපි රෙප්‍රසන්ට් කරන්නේ ප්‍රාග්ධන ගිණුමෙන් එහෙම නැත්නම් හිමිකම් ගිණුමෙන්. අයිතිකරු ව්‍යාපාරයට මුදල් දාන්න හිමිකමුත් වැඩි වෙනවා. එතකොට හිමිකම් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව බැර සටහනක්. එතකොට ඒකින්ද ප්‍රාග්ධන ගිණුම අපි බැර කරනවා.
අයිතිකරු මුදල් දැම්මහම මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. දැන් ඔයගලන්ට මතක තියාගන්න ඕනේ මෙන්න මෙච්චරයි. දැන් ඔය ගනුදෙනුව හරියට ඔලුවට දාගත්තොත් හේතුවත් ඇතිව මේ ගිණුම හර කරන්නේ මේ හේතුව හින්දා මේ ගිණුම බැර කරන්නේ මේ හේතුව හින්දා කියලා හේතුවත් ඇතුව අපි ඔලුවට දාගත්තොත් ගිණුම් කරණයේදී මේ හා සමාන ගණදෙනු ඔයගලන්ට හම් වෙන්න පුළුවන් ඕන තරම් 1000ක් වෙන්න පුළුවන් ලක්ෂයක් වෙන්න පුළුවන් අයිතිකරු මුදල් දානවා. අයිතිකරු මුදල් දානකොට ඒ දාන ගාන 25000ක් වෙන්න පුළුවන් ලක්ෂයක් වෙන්න පුළුවන් මිලියනයක් වෙන්න පුළුවන් කීයක් වුණත් එක හා සමාන ගණදෙනුවක්. ඒතර අයිතිකරු ව්‍යාපාරයට මුදල් දානවා නම් මුදල් ගිණුම හර වෙනවා ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා. එච්චරයි. ඔය જાතිය ගණදෙනු ඔයගොල්ලන්ට ආයේ ජීවිතේ ඕනම සැරයක් හම්බුනොත් එහෙම ඔයගොල්ලන්ට කරන්න තියෙන එකම දේ තමයි මුදල් ගිණුම හර කිරීම සහ ප්‍රාග්ධන ගිණුම බැර කිරීම. amount එක විතරයි වෙනස් වෙන්නේ. ඔය විදිහට තමයි අපි ගිණුම් කරණේ ඉගෙන ගන්න ඕනේ ගණදෙනු පොත්වල සටහන් කරන්න ඕනේ. එතකොට පළවෙනි වතාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට මේ වගේ ගණදෙනුවක් හම්බුනාම තමන් හොඳට මතක තියාගෙන මුදල් ගිණුම හර වෙන්න හේතුව තමයි වත්කමක් වැඩිවීම ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න හේතුව තමයි වගකීමක් වැඩිවීම හිමිකම් වැඩිවීම කියන හේතුව මත තමන්ට පුළුවන් නම් ඒ හේතුව මතක තියාගන්න විතරක් පුළුවන් නම් ඊට පස්සේ අපිට හදාගන්න පුළුවන්. ඔයක එක සැරේ මතක තියාගන්න තියෙන්නේ. එක සැරේ මතක තියාගන්න තියෙන්නේ. right. මම ඔයගලන්ට පොඩි වෙලාවක් දෙන්නම්. ඔක ඔයගලන්ගේ ගිණුම් පොත්වල සටහන් කරගන්න. hello තාත්තේ. ඇයි? අප ගණන්පන්ති ලින්ක් එක එවන්නකෝ. හරි හරි. කීයද තියෙන්නේ? 10ට. හරි හරි මම එවන්නම්. දැන් එවන්න. අම්මයි ෆෝන් එකේ. right. අපි දෙවෙනි ගණදෙනුවට යන් දෙවෙනි ගණදෙනුවේ කතා කරන්නේ අපි දෙවෙනි ගණදෙනුවට යන් දෙවෙනි ගණදෙනුවේ කතා කරන්නේ රුපියල් 1000ක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කරා කියලා කියනවා. රුපියල් 1000ක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කරා කියලා. අපි බලමු මේක කොහොමද පොත්තට සටහන් කරන්න කියලා. right? පොත්තට සටහන් කරන්නේ කොහොමද කියලා අපි බලමු. අපේ අතේ තිබ්බ මුදලක් අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරනවා. අතේ තිබ්බ මුදලක් අපි බැංකුවේ තැන්පත් කරනවා. ඒත් අපේ අතේ තියෙන මුදල් ටික අපි පෙන්නලා තියෙන්නේ මුදල් පොතේ. දැනට 20000ක් තියෙනවා. දැන් බලන්න මේක මම උත්තරේ පෙන්නන්නේ ඉස්සෙල්ලා කොහොමද ඒක සටහන් කරන්න ඕනේ? මොකද්ද වෙන්නේ? අපේ අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා රුපියල් 1000කින්.
හැබැයි බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා රුපියල් 1000කින්. right? ඒතර මුදල් කියලා කියන්නේ මොකද්ද? අතේ තියෙන මුදල් කියලා කියන්නේ මොකද්ද අපේ? වත්කමක්. දැන් ටිකකට ඉස්සෙල්ලත් අපිට මුදල් හම්බුනම අපි වත්කමක් කියලා කිව්වේ. ඒතර මුදල් කියලා කියන්නේ වත්කමක්. එතකොට අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? වත්කමක් අඩු වෙනවා. ඒතර වත්කමක් අඩු වෙනවා නම් උත්තරේ බැර සටහන. ඒතර අපි මුදල් පොත බැර කරන්න ඕනේ. අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙන නිසා. හැබැයි තව තැනක මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ තමයි බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය. ඒතර බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා නම් මොකද කරන්න ඕනේ? බැංකුවේ තියෙන මුදල් කියලා කියන්නේ මොකද්ද ඉස්සෙල්ලා ඒකම? ඒ කියන්නේත් වත්කමක්. අපේ අතේ තිබ්බත් මුදල්, බැංකුවේ තිබ්බත් මුදල්, ව්‍යාපාරයේ පැත්තෙන් වත්කමක්. හේතුව මේ මුදල් අපිට යොදා ගන්න පුළුවන් ආදායම් ජනනය කරන්න. ඒතර බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒකත් වත්කමක් හින්දා වත්කමක් වැඩි වෙනවා. ඒතර වත්කමක් අඩු වෙනවා අතේ තියෙන මුදල් ප්‍රමාණය, වත්කමක් වැඩි වෙනවා බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය. ඒතර වත්කමක් අඩුවීම බැර, වත්කමක් වැඩිවීම හර. ඒතර මුදල් පොත අපි බැර කරනවා වත්කමක් අඩුවීම හැටියට, බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය එහෙම නැත්නම් බැංකු ගිණුම අපි හර කරනවා වත්කමක් වැඩිවීම හැටියට. දැන් අපි බලමු උත්තරේ. නිල් පාටින් දාලා තියෙන්නේ බැංකු ගිණුම හර කරලා තියෙනවා රුපියල් 1000ක් මුදල් ගිණුම නමින් වත්කමක් වැඩිවීම හේතුවෙන්. මුදල් පොත බැර කරලා තිනවා බැංකු ගිණුම නමින් රුපියල් 1000ක් හේතුව වත්කමක් අඩුවීම. ඒතර එක පැත්තකින් වත්කමක් වැඩි වෙනවා හර සටහනක්, එක පැත්තකින් වත්කමක් අඩු වෙනවා බැර සටහනක්. right? වත්කමක් වැඩිවීම, වත්කමක් අඩුවීම. මේකට හුරු වුණාට පස්සේ හරිම ලේසි. මම ඒකයි කිව්වේ මේ ගිණුම්කරණය කියලා කියන්නේ, කවුන්ටිංగ్ කියලා කියන්නේ මැත් සබ්ජෙක්ට් එකක් වගේ තමයි. ඔයගොල්ලන්ට පොඩි හරි ගණිතමය දැනුමක් තියෙනවා නම් මේක හරි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. right? තාම ලේසියෙන් මේක ඉගෙන ගන්න පුළුවන්. right. ඉතින් අපි දෙවෙනි ගණුදෙනුවත් සාකච්ඡා කරා. බැංකුවේ ගිහිල්ලා රුපියල් 1000ක් තැන්පත් කරාම අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒකින්ද අපි මුදල් පොත බැර කරා වත්කමක් අඩුවීම හැටියට රුපියල් 1000ක්. බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වුණා. අපි බැංකු ගිණුම හර කරා මුදල් ගිණුම කියලා රුපියල් 1000ක්. එතන උනේ වත්කමක් වැඩිවීම, බැංකු ගිණුමේදී උනේ වත්කමක් වැඩිවීම. මුදල් පොත එහෙම නැත්නම් අතේ තිබ්බ මුදල් ගිණුම රෙප්‍රසන්ට් කරන මුදල් ගිණුම ඒකෙදි උනේ වත්කමක් අඩුවීම. right. අපි යනවා ඊළඟ ගණුදෙනුවට. අංක 3 කියන්නේ රුපියල් 15000ක් වීදම් කරලා උපකරණ මිලට ගත්තා කියලා. 15000ක් වීදම් කරලා උපකරණ මිලට ගත්තා කියලා. මම උත්තරේ පෙන්නන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හිතලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ව්‍යාපාරයේ රුපියල් 15000ක් වීදම් කරලා උපකරණ අරගෙන තියනවලු. රුපියල් 15000ක් වීදම් කරලා උපකරණ අරගෙන තියනවලු. එතන මොකද වෙන්නේ? උපකරණ ගත්තාම ඉතින් බලන්න ඕනේ ව්‍යාපාරයට මොනවාද ලැබෙන්නේ, ව්‍යාපාරයෙන් මොනවාද යන්නේ. රුපියල් 15000ක් වීදම් කරලා අපි උපකරණ ගත්තම ව්‍යාපාරයට ලැබෙනවා රුපියල් 15000ක් වටිනා උපකරණ. රුපියල් 15000ක් වටිනා උපකරණ ලැබෙනවා. ව්‍යාපාරයෙන් යන්නේ මොනවද? රුපියල් 15000ක මුදලක් යන්නේ. රුපියල් 15000ක මුදලක් යන්නේ. රුපියල් 15000ක උපකරණ ව්‍යාපාරයට ලැබෙනවා. රුපියල් 15000ක මුදලක් ව්‍යාපාරයෙන් යනවා. right? දෙකම සිද්ධ වෙනවා. එතකොට උපකරණ කියලා කියන්නේ මොනවද ව්‍යාපාරයට? උපකරණ කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. මොකද උපකරණ යොදාගෙන ඒගොල්ලෝ නිකන් තියන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඒ අදාළ මැෂින්ස් යූස් කරලා ආදායම් ජනනය කරන්න උත්සාහ කරනවා. ඒතර මම කෝ වත්කමක තියෙන ප්‍රධානම ලක්ෂණය ආදායම් ජනනය කරනවා කෙටි කාලිනව, දිගු කාලිනව, ඍජුව හෝ වක්‍රව. ආයතනයක් උපකරණ මිලට ගන්නවා කියලා කියන්නේ ආයතනයකට වත්කමක් ගන්නවා කියන එක.
ඒතර රුපියල් 15000ක උපකරණ ආයතනෙට ලැබෙනවා. එතකොට වත්කමක් වැඩි වෙනවා 15000ක. ඒ වගේම ඒ 15000ක වත්කම ව්‍යාපාරයට ලැබෙන්න ව්‍යාපාරයේ තිබ්බ රුපියල් 15000ක මුදලක් අදාළ ආයතනෙට ගෙවන්න ඕනේ. එතකොට මුදල් කියලා කියන්නේ වත්කමක්. එතකොට මුදල් අඩු වෙනවා 15000ක්. එක පැත්තකින් 15000ක වත්කමක් වැඩි වෙනවා උපකරණ නමින්. තව පැත්තකින් රුපියල් 15000ක වත්කම අඩු වෙනවා මුදල් නමින්. ඒත් අපි බලමු උත්තරේ මොකක්ද කියලා. එතන මේ තියෙන උත්තරේ නිල් පාටින් පෙන්නලා තියෙන උත්තරය. ඔයගලන්ට ඕන නම් ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රසන්ටේෂන් එක තියෙන නිසා ඔයගලන්ට ඒකේ print out එකක් ගන්නත් පුළුවන්. වඩා වැදගත් දේ මේ concept එක ඔළුවට දමා ගැනීමයි. මම කෙටි වෙලාවක් දෙන්නම්. හොඳට මතක තියාගන්න දැන් මේ ඔන්ලයින් ක්‍රමයේ යටතේ උගන්වද්දි මට ඔයගොල්ලෝ ගණන් හදනවද නැද්ද කියලා පේන්නේ නැහැ. right? ඒකින්ද විභාගීය පැත්තෙන් ගත්තාම තමන් ගණන් හදන්න ඕනේ. තමන් ගණන් හදන්න හැද්දේවි නැත්නම් දැන් මම පන්ති කරා නම් මේ ගාන ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ තමයි හදන්නේ. ඊට පස්සේ තමයි මම හදන්නේ. ඒතර ගොඩාක් ආයතනවල ගොඩාක් පන්තිවල ළමයි ගණන් හදන්නේ නැත. ළමයි කරන්නේ ගුරුවරයා දෙන නෝට් එක බොහොම ලස්සනට වැරදි වෙලත් නැහැ පොතේ හරීම ක්ලීන් පොත. ඒගොල්ලෝ චිත්‍ර කර්මයේ වගේ ආර්ට් ඉගෙන ගන්නවා වගේ ගුරුවරයා දානවා උත්තරේ. ඒක හොඳට ලියාගෙන යනවා ඩොට් එකක් නෑරම ඔක්කොම ටික. ඒක ප්‍රැක්ටිකල් නෑ. විභාගෙට ගිහිල්ලා නම් තමන් ප්‍රථමයෙන්ම ගණන් හදන්න ඉන්නේ. ඒක වැරදි. ඒ මොනොත් එimhe ඔයගොල්ලන්ට විභාගේ පාස් වෙන්න බැරි වෙයි. මොකද ගණන් හැදුවොත් තමයි විභාගෙට ගිහිල්ලා ගණන් හදලා හරියට හැදුවොත් පාස් වෙයි. විභාගෙට ගිහිල්ලා ගණන් හදලා වැරදුනොත් ඒ වෙලාවේ නම් පළවෙනි වතාවට හදලා ගණන් එතකොට අනිවාර්යෙන් ෆේල් වෙනවා. හැබැයි ගෙදරදී හැදුවොත් එහෙම උත්තරේ තියෙනවා. තමන් ගෙදරදී හැදුවොත් දැන් මේ උත්තරේ තියෙන හින්දා තමන් ගෙදරදී තනියෙන් හදන්න. හදලා ඉවරලා බලන්න මට කොතනද වැරදුනේ කියලා. ඒත් ආයේ උත්තරේ බැලුවාම හරි. තමන් තනියෙන් ගණන් හදන තාක්කල් මේක හරියන්නේ නැත. ඒක නිසා විභාගයේ පැත්තෙන් ගත්තොත් හැම ගානක්ම මුලින්ම හදන්න ඕනේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ හදලා ඇදුවට පස්සේ තමයි උත්තරේ බලන්න ඕනේ. ඔයගොල්ලෝ හදන්න තමයි ගණන් වල මොකක්ද අමාරු මොකක්ද කොතනද මට වැරදුනේ කියලා විභාගෙට ගිහිල්ලාම මුලින්ම ගණන් හදන්න බලාපොරොත්තු වෙන්න එපා. right අපි යනවා ඊළඟ ගණදෙනුවට. ඊළඟ ගණදෙනුව කියන්නේ රුපියල් 1200ක උපකරණ අරගෙන තිනවා. මේ සැරේ අරගෙන තින්නේ මුදලින් නෙමෙයි ණයට. 1200ක උපකරණ අරගෙන තිනවා ණයට. මේ සැරේ අරන් තින්නේ ණයට. අපි ගත්තොත් එහෙම මෙතනදී මොනවාද ව්‍යාපාරයට ලැබෙන්නේ? ආයි අපිට උපකරණ ලැබෙනවා. උපකරණ ලැබෙනවා. එකේ කතා දෙකක් නෑ උපකරණ ලැබෙනවා. හැබැයි සල්ලි යන්නේ නෑ අපෙන්. අපි අරගෙන තියෙන්නේ ණයට. ඒත් අපිට ලේසි දෙය අපි සටහන් කරමු. ව්‍යාපාරයට 1200ක උපකරණ ලැබෙනවා නම් උපකරණ කියලා කියන්නේ වත්කමක්. උපකරණ ගිණුම හර වෙන්න ඕනේ රුපියල් 1200ක්. හේතුව වත්කමක් වැඩි වීම. උපකරණ කියලා කියන්නේ වත්කමක්. 1200ක උපකරණ ව්‍යාපාරයට ලැබෙනවා. එතකොට වත්කමක් වැඩි වෙනවා. වත්කමක් වැඩි වීම අදාළ වත්කම් ගිණුම හර. ද්විත්ව සටහන් ක්‍රමයට අනුව. එතකොට උපකරණ ගිණුම අපි හර කරනවා වත්කමක් වැඩි වීම හේතුවෙන්. අනෙක් සටහන මොකද වෙන්නේ? අනෙක් සටහන උපකරණ අපි අරගෙන තියෙන්නේ ණයට. එතකොට එයාට අපි ඉමීඩියට්ලි සල්ලි ගෙවන්නේ නැහැ. එතකොට අපි එයත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එනවා පස්සේ දවසක ඔය 1200 ගෙවන්න. එතකොට ඒ වගේ ඇග්‍රීමන්ට් එකට එනේවට අපි කියනවා අපි එයත් එක්ක බැඳීමක් ඇති කරගන්නවා. පස්සේ දවසක මුදල් ගෙවන්න බැඳීමක් ඇති කරගන්නවා. ඒතර එහෙම ඇති කරගන්න බැඳීම් වලට අපි කියනවා වගකීම් කියලා. ඔයගොල්ලන්ට මතක නම් අද දවසෙත් මම කතා කරා. එහෙම ඇති කරගන්න බැඳීම් වලට අපි මොකක්ද කියන්නේ? වගකීම් කියලා. ඒතර වගකීමක් වැඩි වෙනවද අඩු වෙනවද? වගකීමක් වැඩි වෙනවා. ඒතර වගකීම් වැඩි වීම මොන සටහනක්ද? වගකීම් ගිණුමක ශේෂයේ බැර වැඩිවීම බැර අඩුවීම හර. ඒතර වගකීම් වැඩිවීම බැර සටහන. right? ඒ වගකීම ඇති කරගන්න පුද්ගලයාට සල්ලි ගෙවන්න අපි බැඳෙනවා 1200ක්. එතකොට අදාළ වගකීම් ගිණුම
බැර කරන්න ඕනේ අපි. වගකීමක් වැඩි වෙන නිසා. ඒතර ගනුදෙනුවේ සටහන් දෙක තමයි උපකරණ වැඩි වෙනවා. ඒක නිසා උපකරණ ගිණුම හර කරනවා 1200ක්. වගකීමක් ඇති කර ගන්නවා. වගකීම් වැඩි වෙන එක වගකීම් ගිණුම බැර වෙන්න ඕනේ. අපි උත්තරේ බලමු. මේ තියෙන උත්තරේ ණය හිමියෝ කියලා ගිණුමකට අපි බැර කරනවා 1200ක් වගකීමක් වැඩිවීම වගකීම් වැඩිවීම බැර දිත්ත සටහන් ක්‍රමයට අනුව. උපකරණ ගිණුම හර කරනවා 1200ක් වත්කමක් වැඩිවීම හැටියට. වත්කමක් වැඩිවීම. ඒතර මේ ට්‍රාන්සැක්ෂන් එකක් ඕගොල්ලෝ හරියට ඔලුවට දාගත්තොත් මේ වගේ සිමිලර් ට්‍රාන්සැක්ෂන්ස් තමයි ඉදිරියේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ. අපි වත්කමක් මුදලට ගත්තොත් මුදල් ගිණුම බැර වෙලා අදාළ වත්කම් ගිණුම හර වුණා. ඒකනේ කලින් අර 1000 රුපියල් 15000ක උපකරණ ගන්නකොට උනේ මුදල් ගිණුම බැර වුණා 15000ක් උපකරණ ගිණුම හර වුණා 15000ක්. දැන් මේ වෙලාවේදී වත්කම ගන්නේ ණයට. ණයට ගත්තත් වත්කම් ගිණුම හර වෙනවා වත්කමේ වටිනාකමින්. හැබැයි මේ සැරේ මුදල් ගිණුම බැර වෙන්නේ නැහැ. ඒ වෙනුවට ණයට ගත්ත නිසා ණය හිමියෙක් එහෙම නැත්නම් වගකීම් ගිණුමක් තමයි බැර වෙන්නේ. 1200 බැර වෙලා තියෙන්නේ ඒකයි. ඒතර වගකීම් වැඩිවීම බැර සටහන දිත්ත සටහන් ක්‍රමයට අනුව. ඒතර මේ හැම දිත්ත සටහනක්ම ඔයගොල්ලන්ට ලොජිකලි ප්‍රශ්න කරලා හේතුවක් ඇතුව තමයි දැන් උපකරණ ගිණුම හර කරේ වත්කමක් උපකරණ කියලා කියන්නේ වත්කම් වැඩිවීම හර සටහනක් ඒකින්ද තමයි හර කරේ. ණයට ගත්තම අපිට ඇති වෙන්නේ ණය හිමියෝ කියලා කියන්නේ වගකීමක් කවදාද දවසක ගෙවන්න ඕනේ වගකීමක් වැඩිවීම බැර සටහනක්. ඒක තමයි ණය හිමි ගිණුම බැර කරේ. රයිට්. ඒතර හැම දෙයකටම හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව අපි හර කරන්නේ නැහැ බැර කරන්නේ නැත. රයිට්. අපි යනවා ඊළඟ ඕලන්ට මම විනාඩියක් විතර දෙන්නම් මේකත් ඕන ලියා ගන්න. මම කියන වෙලාවට කතා කරන වෙලාවට හොඳට අහගෙන ඉන්න ලියන්න උත්සාහ කරන්න එපා. ඔයාලට ලියන්න කිසිම දෙයක් නැහැ ඔක්කොම දේවල් ටික මේ උත්තරේ තියෙනවා ටියුට් එකක් දෙනවා ඔක්කොම ටික තියෙනවා. ලියන්න කිසිම දෙයක් නැහැ ඔයගොල්ලන්ට. වැඩිපුර දෙයක් තියෙනවා නම් ඕනනම් ලියා ගන්න පුළුවන්. එකම දේ තමයි ඔයගොල්ලෝ ගාන හදන්න ඕනේ. කියන වෙලාවෙදි ගාන හදන්නත් පුළුවන් නැත්නම් පස්සේ වෙලාවක ගාන හදන්නත් පුළුවන්. අපි දන්නවා පස්සේ වෙලාවක කිව්වොත් එimhe ඔක කවදාවත් කෙරෙන්නේ නැහැ. මේ පැය දෙකේදී කරන එකක් තමයි. දැන් ඔයගොල්ලන්ට මේ ඔන්ලයින් සිස්ටම් එකේ යටතේ ඔක්කොම දේවල් පහසු වෙලා මං ගිය සතියේ මතක් කරා ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ සමහරවිට උදේ තාම ඇඳේ වෙන්න පුළුවන් දත් මැදලවත් නැති වෙන්න පුළුවන්. ඇඳේ ඉඳලම තමයි මේ සෙෂන් එකට ජොයින් වෙන්නේ. ඒක ඔයගොල්ලන්ගේ පහසුව තවත් වැඩි වෙලා තියෙනවා. උදේ 8 වෙනකම්ම නිදිය ගන්න පුළුවන්. නිදියෙන් තමයි නැගිටලා එකපාරට දාගන්නේ. ඒ වෙනුත් ප්‍රයෝජන අරගෙන තමන් වැඩිපුර කාලයක් මේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න. මොකද දැන් ඉස්සරහට එන තත්ත්වය එච්චර හොඳ නෑ. හැම ආයතනයකම වගේ තමන්ට කම්පීට් කරන්න විශාල දෙයක් තියෙයි. ඉස්සරහට දැන් අපි හිතුවට 2020 අවුරුද්ද නරකයි 21 ටිකක් හොඳ වෙයි කියලා. 20 අපි කියනවා මේ ලැග් ඉෆෙක්ට් එක කියලා. අපි යම් දෙයක ප්‍රතිඵල එන්න තව කාලයක් යනවා. රයිට්? හරියට ගහක් හිටවපු ගමන්ම අපිට එන්නේ නෑනේ ගෙඩි. ඒකට කාලයක් යනවා වගේ දැන් 2020 ප්‍රතිඵල එන්න 2020 ඇත්තටම සමහර වෙලාවට 20 වෙච්ච බලපෑම් ප්‍රතිඵල එන්න 21 ෙත් වෙන්න පුළුවන් 22 ෙත් වෙන්න පුළුවන්. අනිත් එක තාම 20 වෙච්ච දේවල් තාම මේ කන්ක්ලූෂන් එකක් නැහැනේ තාම මොකුත් බේතකුත් නැහැ අරවත් නැහැ මොකක්වත් නැහැනේ. ඒකින්ද 21 ෙත් ඔය ප්‍රශ්නේ තියෙන්න පුළුවන් මේක තව අවුරුදු 2-3ක් යන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලංකාවේ වගේ රටකට ලංකාවේ වගේ රටක ඉන්න ආයතන වලට මේක බලපාන්න පුළුවන් පැහැදිලිවම. දැනටවත් බලපාලා තිනවා. තව ඉස්සරහට බලපෑම් වැඩි වෙන්න පුළුවන්. ඒතර ඔය ඕවත් එක්ක තමන් අනිවාර්යයෙන්ම තමන්ගේ සුසුසුකම් හදාගෙන තියාගන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම විශාල ගැටලුවකට මුහුණ පාන්න වෙයි ඉස්සරහට. ගොඩක් වෙලාවට මේ ආයතන වල උනත් බලද්දී තමන්ට වැදගත් තමන්ට සුසුකමක් තියෙන කෙනෙක්ව රඳවා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒකින්ද මේ කිසිම දෙයක් ඉන්වෙස්ට්මන්ට්ස් මේ විශේෂයෙන් මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ අධ්‍යාපනය සඳහා කරන ඉන්වෙස්ට්මන්ට් වතුර යවන්න එපා. අනිවාර්යයෙන්ම කැපකිරීමක් ඇතුව කරලා ඒක ඉවර කරගන්න උත්සාහ කරන්න. රයිට්. අපි යනවා ඊළඟ ගනුදෙනුවට. ඊළඟ ගනුදෙනුව කියන්නේ රුපියල් 4000ක බැංකු ණයක් අරගෙන තිනවා ABC බැංකුවෙන්. ABC බැංකුවෙන් රුපියල් 4000ක බැංකු ණයක් අරගෙන තියෙනවා. අපි බලමු මේක සටහන් කරන්නේ කොහොමද කියලා. සටහන් කිරීමට ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න
ව්‍යාපාරයට මොනවාද ලැබෙන්නේ? බැංකු ණයක් ගත්තම ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් එක කෙලිම බැංකු account එකට දාන්න කියලා. අපි හිතමු ඒකට මුදල් අපිට හම්බුණා කියලා. ඒතර මුදල් ව්‍යාපාරයට හම්බුනාම මුදල් කියලා කියන්නේ වත්කමක්. වත්කම වැඩි වෙනවා. එතකොට වත්කම් ගිණුම හර කරන්න ඕනේ වැඩි වෙනකොට. ඒතර බැංකුවක් අපිට සල්ලි දීලා ඒගොල්ලෝ බායි කියලා යන්නේ නැහැ. ඒතර ඒ සල්ලි ආපහු අපෙන් ඉල්ල ගන්නවා. රුපියල් 4000ක බැංකු ණය කවදා හරි දවසක අපි ගෙවන්න ඕනේ. ඒතර ඒ වගේ ඇති කරගන්න දේවල් වලට අපි කියනවා බැඳීම් කියලා. එහෙම නැත්නම් අපි කියනවා හරි වචනය වගකීම් කියලා. එතකොට රුපියල් 4000ක බැංකු ණය කියලා කියන්නේ බැංකු ණය කියලා කියන්නේ වගකීමක්. ඒතර වගකීමකුත් වැඩි වෙනවා. ඒතර වගකීමක් වැඩි වෙනවා නම් ditthසටහන් ක්‍රමයට අනුව ගිහිල්ලා බලන්න පුළුවන් වගකීමක් වැඩි. ඒකයි මම කිව්වේ ඒක කටපාඩම් කරන්න කියලා ditthසටහන් ක්‍රමය. වගකීම් වැඩිවීම මොන සටහනක්ද? බැර සටහන. වගකීම් ගිණුමක ශේෂයේ බැර වැඩිවීම බැර අඩුවීම හර. අපි බලමු සටහන් කරන්නේ කොහොමද කියලා. නිල් පාටින් සඳහන් වෙලා තියෙන්නේ රුපියල් 4000ක මුදල් අපිට ලැබෙනවා. බැංකු ණය නමින් මුදල් ගිණුම අපි හර කරනවා වත්කමක් වැඩිවීම හැටියට. ඒතර මුදල් ගිණුම හර වෙන්නේ හේතුව වත්කමක් වැඩිවීම. ඊළඟට බැංකු ණය ගිණුම බැර කරනවා රුපියල් 4000ක් හේතුව බැංකු ණය කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත ඩෙෆිනිෂන් එකට අනුව වගකීමක්. එතකොට බැංකු ණය ලැබෙනවා කියලා කියන්නේ වගකීම වැඩි වෙනවා වගකීම් වැඩිවීම බැර සටහන. ඒතර කාටවත් කියන්න බෑ මුදල් පොත හර වෙච්ච හින්දා ඉතුරු වෙලා තිබ්බේ බැර සටහනේ හින්දා අපි බැංකු ණය ගිණුම බැර කරා කියලා. බැංකු ණය ගිණුම බැර වෙන්නත් හේතුවක් තියෙනවා. මුදල් ගිණුම හර වෙන්නත් හේතුවක් තියෙනවා. දෙකටම හේතු තියෙනවා. බැංකු ණය ගිණුම බැර වෙන්නයි මුදල් ගිණුම හර වෙන්නයි හේතු තියෙනවා. right. එතකොට මේ වගේ සිමිලර් ට්‍රාන්සැක්ෂන් එකක් ඊළඟට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ගානක ආවොත් ඒකෙදි මේ විදියම තමයි වෙනසක් නැහැ. ඒතර ඔයගොල්ලන්ට මුල් අවස්ථාවේදී ඉගෙන ගැනීමට තියෙන්නේ සිමිලර් ට්‍රාන්සැක්ෂන්ස් වල කොහොමද අපි ditthසටහන් තියන්නේ කියන එක විතරයි. ඒක එකක් ඉගෙන ගත්තට පස්සේ ඊළඟදී හම්බෙන හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම ඒ වගේම නම් අපි සටහන් කරන විදිහේ කිසිම වෙනසක් නැහැ. හැබැයි හොඳට හේතුව දැනගන්න ඕනේ ගිණුම හර කරන්න හේතුව, ගිණුම බැර කරන්න හේතුව. right. අපි බලමු ඊළඟ ගනුදෙනුවට මේ ආයතනයේ උපදේශක සේවා සපයන ආයතනයක්. එහෙම උපදේශක සේවා සපයලා රුපියල් 3000ක ආදායමක් ලැබිලා තියෙනවා. රුපියල් 3000ක ආදායමක් ලැබිලා තිනවා උපදේශක සේවා සැපීම මගින් විතරක්. right. එතකොට අපිට ආදායමක් ලැබිලා තියෙනවා. ඒත් කල්පනා කරලා බලන්න කොහොමද අපි මේක සටහන් කරන්නේ කියලා. ව්‍යාපාරයට මොනවාද ලැබෙන්නේ? රුපියල් 3000ක මුදලක් ලැබිලා තියෙනවා. රුපියල් 3000ක මුදලක් ලැබිලා තියෙනවා ව්‍යාපාරයට. ඒතර මොනවා හින්දාද රුපියල් 3000ක මුදල ලැබිලා තියෙන්නේ? අපි සේවයක් සපයලා තියෙනවා. ඒතර එක පැත්තකින් අපේ ආදායම් වැඩි වෙලා තියෙනවා රුපියල් 3000කින්. ඊට අමතරව ඒ ආදායම් වැඩිවීම නිසා අපිට හම්බෙලා තියෙන්නේ මුදල් කියලා කියන්නේ වත්කමක්. ඒතර වත්කමක් වැඩි වෙනකොට වත්කම් ගිණුම හර කරනවා. උපදේශක සේවා ආදායම් කියලා කියන්නේ ආදායම් වැඩි වෙනකොට ditthසටහන් ක්‍රමයට අනුව මොන සටහනක්ද? බැර සටහන. ඒතර උපදේශක සේවා ආදායම් වැඩිවීම බැර සටහනක්, මුදල් වැඩිවීම හර සටහනක්. අපි බලමු සටහන් කරන්නේ කොහොමද කියලා. නිල් පාටින් තියෙනවා මුදල් ගිණුම හර වෙලා තියෙනවා 3000ක් උපදේශක සේවා ආදායම් කියලා. උපදේශක සේවා ආදායම් ගිණුම බැර වෙලා තියෙනවා 3000ක් මුදල් කියලා. ඒ උපදේශක සේවා ආදායම් කියලා කියන්නේ ආදායම් ගිණුමක්, ආදායම් වැඩිවීම බැර සටහනක්. මුදල් කියලා කියන්නේ වත්කම් ගිණුමක්, වත්කමක් වැඩිවීම හර සටහනක්.
right අපි යමු ඊළඟ ගණදුනුවට සේවකයන්ට රුපියල් 800ක වේතන ගෙවීම රුපියල් 800ක වේතන ගෙවලා තිනවා සේවකයන්ට වියදමක් හැටියට. අපි බලමු මොකද වෙන්නේ කියලා. වේතන ගෙවනවා කියලා කියන්නේ වියදමක්. ඒකට වියදමක් වැඩි වෙනවා අනිවාර්යෙන්. ඒතර දිත්වසටහන ක්‍රමයට අනුව වියදමක් වැඩිවීම මොන සටහනක්ද? වියදම් ගිණුමක ශේෂය හර වියදමක් වැඩිවීම හර වියදම් අඩුවීම බැර. ඒතර වියදමක් වැඩි වෙන නිසා සේවක වේතන කියන වියදම් ගිණුම හර වෙනවා රුපියල් 800ක්. ඒ සල්ලි ගෙවලා තින්නේ මුදලින්. ඒතර මුදල් ගිණුම බැර වෙනවා රුපියල් 800ක්. මුදල් කියලා කියන්නේ වත්කමක් අඩු වෙන නිසා. අපි බලමු උත්තරය. නිල් පාටින් දාලා තියෙන්නේ මුදල් පොතේ මුදල් ගිණුම බැර වෙනවා වේතන නමින් රුපියල් 800ක් වත්කමක් අඩුවීම හැටියට මුදල් යන හින්දා. ඊළඟ වේතන ගිණුම හර වෙනවා රුපියල් 800ක් මුදල් නමින් එතන හේතුව තමයි වියදමක් වැඩිවීම වියදමක් වැඩිවීම වියදමක් වැඩිවීම වියදමක් වැඩිවීම මේ හැම එකේම මතක තියාගන්න මුදලින් වියදමක් දැරුවොත් වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර මුදලින් වියදමක් දැරුවොත් වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර මුදලින් අපිට ආදායමක් ලැබුණොත් අපේ මුදල් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර ආදායම් වැඩිවීම බැර සටහන මුදල් කියලා කියන්නේ වත්කමක් වැඩිවීම හර සටහන right අපි යමු ඊළඟ ගණුදෙනුවට රුපියල් 500ක මුදලක් ගැනිලි ලෙස ව්‍යාපාරයෙන් ගන්නවා කවුද ජෝන් කියලා කියන්නේ අයිතිකරු right අයිතිකරු රුපියල් 500ක මුදලක් ගැනිලි හැටියට අරගෙන තියෙනවලු ඊට අපි බලමු මොකද වෙන්නේ කියලා අයිතිකරු ව්‍යාපාරයට මුදල් දානකොට අපි මුදල් ගිණුම හර කරනවා වත්කමක් වැඩිවීම හැටියට බැර කරනවා ප්‍රාග්ධන ගිණුම අපේ හිමිකම් වැඩි වෙනවා කියලා. එතකොට ඒ වගේම අයිතිකරු ව්‍යාපාරයෙන් මුදල් අරගන්නකොට අපිට කිසි ගැටලුවක් නැහැ මුදල් ගන්නකොට වත්කමක් අඩු වෙන නිසා මුදල් ගිණුම අනිවාර්යෙන් බැර කරන්න ඕනේ. ඒකේ ගැටලුවක් නැහැ. අපිට ඕන නම් පුළුවන් ප්‍රාග්ධන ගිණුමත් හර කරන්න හිමිකම් අඩුවීම හැටියට. හැබැයි ගිණුම් කරන්නේදී අපි එහෙම කරන්නේ නැතුව වර්ෂයක් පුරාවට අයිතිකරු මෙහෙම ව්‍යාපාරින් මුදල් අරගෙන යනවා නම් ඒක අපි වෙනමම ගිණුමක සටහන් කරනවා. ඒ ගිණුමේ නම තමයි ගැනිලි. ඒතර ගැනිලි කියලා කියන්නේ මොන ගිණුමක්ද කියලා අහුවොත් අපිට කියන්න තියෙන උත්තරේ තමයි හිමිකම් අඩුවීම පෙන්වන ගිණුමක්. හිමිකම් අඩුවීම පෙන්වන ගිණුමක් තමයි ගැනිලි කියලා කියන්නේ. right? ඒතර ඩබල් එන්ට්‍රි කියන්නේ ගැනිලි ගිණුම හර කරනවා හිමිකම් අඩුවීමක් හැටියට. right? ඕනනම් මේක අපිට ප්‍රාග්ධන ගිණුමට හර කරන්න තිබ්බා. හැබැයි ගිණුම් කරන්නේදී අපි මෙහෙම අයිතිකරු කරන ගැනිලි වෙනමම තැනක හඳුන ගන්න ඕනේ හින්දා ඒකට වෙනම නමකුත් දීලා අපි හිමිකම් අඩුවීම හැටියට ගැනිලි ගිණුමකට තමයි හර කරන්නේ. ඒතර මුදල් අරගත්තේ අයිතිකරු. ඒතර මුදල් කියලා කියන්නේ වත්කමක් හින්දා වත්කමක් අඩුවීම මුදල් ගිණුම බැර. ඒතර ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියලා තියෙනවා. මුදල් පොත බැර වෙනවා ගැනිලි නමින් 500ක් වත්කමක් අඩුවීම හැටියට ගැනිලි ගිණුම හර කරනවා රුපියල් 500ක් මුදල් නමින් ඒකට හේතුව තමයි හිමිකම් අඩුවීම හිමිකම් ගිණුමක ශේෂය බැර වැඩිවීම බැර අඩුවීම හර හැම එකටම හේතුවක් තියෙනවා
right. එතකොට ඊළඟට අපි ගනුදෙනු ටික වාර්තා කරලා ඉවර නිසා අපිට පුළුවන් දැන් මේ ගිණුම ශේෂ කරන්න. එතකොට ගිණුමක් ශේෂ කරන විදිහ අපි බලමු. මම මුලින්ම මුදල් ගිණුම අරගෙන බලන්නම්. එතකොට මුදල් ගිණුම ඔයගොල්ලෝ ගත්තොත් මුදල් ගිණුමේ ඔක්කොම ගනුදෙනු ටික වාර්තා කරාට පස්සේ අපි ගිණුමක් ශේෂ කරද්දී හර පැත්තේ එකතුවයි බැර පැත්තේ එකතුවයි බලනවා කොයි පැත්තද වැඩි කියලා. දැන් මුදල් ගිණුමේ ගත්තොත් හර පැත්තේ එකතුව තියෙනවා 27000ක්. හැබැයි බැර පැත්තේ එච්චර ගාණක් නැහැ. බැර පැත්තේ තියෙන්නේ ගත්තොත් එහෙම 16000යි 17300යි. ඒතර හර පැත්තේ 27000යි බැර පැත්තේ 17300. එතකොට වැඩි පැත්ත තමයි හර පැත්ත. ඒතර අපි එක රූලක් ඉඩ තියලා එකතු කරන්න රූල් කරගෙන 27000 දෙපැත්තටම දාගන්නවා. 27000 27000 ඔයගොල්ලන්ට පේනවනේ දෙපැත්තටම දාගන්න. 27000 27000 දෙපැත්තටම දාගත්තට පස්සේ ශේෂය එනවා ඉතිරි මදුපාඩුව බැර පැත්තේ. 9700. ඒකට අපි කියනවා ශේෂය පහළට ගෙනියනවා කියලා. අනිත් පැත්තෙන් ශේෂය ඉදිරියට ගේනවා 9700. ශේෂය පහළට ගෙනියනවා 9700ක්, ශේෂය ඉදිරියට ගෙනියනවා 9700. right. එතන මේ විදිහට තමයි අපි ගිණුමක් තුලනය කරන්නේ. ඊට අමතරව අපිට මේ ගිණුම් ටික භාවිතා කරලා ශේෂ පිරික්සුමක් හදන්න පුළුවන්. දැන් මේ හැම ගිණුමකම ශේෂය මේ විදිහට අරගෙන දැන් මුදල් පොතේ නම් ශේෂය හර ශේෂයක් තියෙන. ශේෂය ඉදිරියට එනවා කියන එක තමයි අපි මුදල් පොතේ ශේෂය කියලා පෙන්නන්නේ. ඕනම ගිණුමක ඉදිරියට එන ශේෂය තමයි ශේෂය වෙන්නේ. ඒතර හර පැත්තෙන් ඉදිරියට ඇවිල්ලා තියෙන. ඒතර දැන් මුදල් පොතේ හර ශේෂයක් තියෙනවා 9700. එතකොට අපිට පුළුවන් ශේෂ පිරික්සුමක් කියලා එකක් හදන්න. මේ විදිහට ලෙජර ගිණුම් හැම එකේම ශේෂයන් ටික දාලා. ඒතර ශේෂයන්ගේ එකතුවක් තමයි ශේෂ පිරික්සුම කියලා කියන්නේ. ශේෂයන්ගේ එකතුවක් තමයි ශේෂ පිරික්සුම කියලා කියන්නේ. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මේ තියෙන්නේ අපි හදපු ශේෂ පිරික්සුමක්. ශේෂයන්ගේ එකතුවක්. ඒතර මුදල් පොතේ ශේෂය 9700 කර ශේෂයක්. ප්‍රාග්ධන ගිණුම 20000ක බැර ශේෂයක්. බැංකු ගිණුම හර ශේෂයක් තියෙනවා 1000ක. උපකරණ ඕගලන්ට මතක ඇති අපි සැර දෙකකට ගත්ත 15000යි 1200යි. එතන තියෙනවා 16200ක හර ශේෂයක්. ණය හිමියෝ තියෙනවා බැර ශේෂයක් 1200ක. බැංකු ණය ගිණුම බැර ශේෂයක් තියෙනවා 4000ක. උපදේශක සේවා ආදායම් කියලා බැර ශේෂයක් තියෙනවා ආදායම් ගිණුමක් 3000ක. වේතන ගිණුම වියදම් ගිණුමක් 800ක හර ශේෂයක් තියෙනවා. ගැනෙලි ගිණුම හිමිකමක් අඩුවීම හැටියට 500ක හර ශේෂයක් තියෙනවා. හර ශේෂයන්ගේ එකතුවයි බැර ශේෂයන්ගේ එකතුවයි සමාන වෙනවා. ඒතර ඒක මැජික් එකක් නෙමෙයි. ඔයගොල්ලෝ කැමති වුණත් නැතත් හැම ගණදෙනුවම හර පැත්තට එකම ගයක් දාලා බැර පැත්තට ඒ වගේම දාලා දිගටම ගණදෙනු සටහන් කරොත් එම හර ශේෂයන්ගේ එකතුවයි බැර ශේෂයන්ගේ එකතුවයි සමාන වෙනවා. ඒක මැජික් එකක් නෙමෙයි. මේ ශේෂ පිරික්සුමක් සමාන නොවෙන්නේ අපි හරියට හර පැත්තට දාලා තියෙන ගානම බැර පැත්තට දාලා නැති ඒවයි සමහර හේතු තව ගොඩාක් තියෙනවා. ඒත් ඔයගොල්ලෝ කැමති උනත් නැතත් හරියටම ගනුදෙනු සටහන් කරලා තියෙනවා නම් හරට දාලා තියෙන ගානයි බැරට දාලා තියෙන ගානයි සමාන නම් වැරදි ගිණුමක වුණත් ශේෂ පිරික්සුම සමාන වෙනවා. මේ ගානට අදාළව ශේෂ පිරික්සුම තමයි ඔය තියෙන්නේ. right. අපි අද දෙවෙනි ටියුට් එකත් ඉවර කරා සම්පූර්ණයෙන්ම. එතකොට ඔයගොල්ලෝගේ වගකීම තමයි ලබන සතියේ පන්තියට සහභාගී වෙද්දී අනිවාර්යයෙන්ම අපි මේ හදපු ගාන බලන්න. ditth සටහන් ක්‍රමය හොඳට බලා ගන්න. ඒක කටපාඩමින් මතක තියාගන්න. ලබන සතියේ අපි එමනම් හම්බෙමු. බොහොම ස්තුතියි.
Sir, excuse me. ඔව් කියන්න. Sir, ලබන සතියේ කරන් එන ගානක් තියෙනවද? නෑ ලබන සතියේට කරන්න එන්න ගානක් නෑ. මම සාමාන්‍යයෙන් බදාද වෙනකොට ඔයගොල්ලන්ට දානවා ලබන සතියට අදාළව ටියුට් එක. ටියුට් එකක් දානවා ප්‍රසන්ටේෂන් එකක් දානවා. ඒක බලාගත්තා නම් හරි බදාද වෙන්න ඉස්සෙල්ලා. බදාද වෙනකොට මම දානවා ඒක. ඔයගොල්ලන්ගේ සයිට් එකේ තියෙයි. හරි sir, thank you.